අයිබෝන් හරි අපි පටන් ගමු question number 11 මේ පේජ් එකේ හරි read the poem කවිය කියවන්න and answer the questions ප්‍රශ්න වලට උත්තර ලියන්න මොකද topic එක the lonely scarecrow lonely කියන්නේ තනියම පාළුවේ ඉන්න හරි තනියම නැත්නම් පාළුවේ ඉන්න scarecrow කියන්නේ කවුද scarecrow කවුද පඹයා scarecrow කියන්නේ පඹයා එහෙනම් පාළුවේ ඉන්න පඹයා හරි පඹයෝ දැකලා තියෙනව නේද හරි වෙල් වල එහෙම ඉන්නේ ඒගොල්ලෝ පාළුවේ ඉන්නේ නේ කවුරුවත් නැහැ තනියට නැහැ පාළුවේ ඉන්නේ හරි මේක සාමාන්‍යයෙන් O level literature වල තිබිච්ච poem එකක් හොඳ poem එකක් හරි බලමු first stanza එක my poor old bones my මගේ poor දුප්පත් old bones ඒ කියන්නේ මහලු වෙච්ච නැත්නම් පරණ bones කියන්නේ මොනවද අස්තීන් ඇටකටු හරි එතන මගේ දුප්පත් වයසට ගිය ඇටකටුළු හරි I've කියන්නේ I have මට තියෙනවා only විතරක් two මට තියෙන දෙකක් විතරයිලු ඇටකටු හරි මට තියෙන ඇටකටු දෙකක් විතරයිලු ඒ තියෙන ඒවත් ගොඩක් මහලුයි පරණයි ඒ වගේම ඒවා දුප්පත්ලු හරි ඒ කියන්නේ මේ පඹයව හදලා තියෙන ගොඩක් දුප්පත් අමුද්‍රව්‍ය වලින් හරි ඊට පස්සේ කියනවා මොනවද මේ a broom shank කොසුමිටක් and a broken stave broken කියන්නේ කැඩිච්ච stave කියන්නේ පීප්පල ඇල්ලක් කැඩිච්ච පීප්පල ඇල්ලක් නමගේ ඇටකටු මොනවද තියෙන්නේ ඇටකටු විදිහට තියෙන්නේ කොසුමිටකුයි කැඩිච්ච පීප්පල ඇල්ලකුයි ඒවෙන් තමයි මෙයාව හදලා තියෙන්නේ පිටුව හතර නේද හරි ඊට පස්සේ කියනවා my ragged gloves ragged කියන්නේ වැරහැලි වූ දැන් දිරාපත් වෙච්ච gloves කියන්නේ මොනවද අත් ආවරණ හරි මගේ වැරහැලි වෙච්ච අත් ආවරණ වෙනවා a disgrace කියන්නේ මොකද්ද disgrace එකක් කියන්නේ අවලස්සනක් නැත්නම් ලැජ්ජාවක් හරි disgrace කියන්නේ අවලස්සනක් නැත්නම් ලැජ්ජාවක් හරි එහෙනම් මගේ වැරහැලි වෙච්ච gloves අත්ආවරණ මට ලැජ්ජාවක් වෙනවලු නැත්නම් මට අවලස්සනක් වෙනවලු කියලා පඹයා කියනවා my one peg foot හරි මගේ එක peg foot එකක් ඒ කියන්නේ peg foot එක කියන්නේ අර කූඤ්ඤ තියෙන කියන පොඩි ලී කෑලි තියෙන කූඤ්ඤ නැත්නම් ලී කෑලි ඒවෙන් හදපු කකුලක් is in the grave තියනවලු grave එකේ grave කියන්නේ මොකද්ද grave සොහන හරි සොහන හරි මගේ එක කූඤ්ඤ වලින් හදපු කකුල graveyard කියන්නේ මොකද්ද graveyard කියන්නේ මොකද්ද සර් මොකද්ද graveyard කියන්නේ සර් මොකද්ද grave කියන්නේ සොහන graveyard යාඩ් කියලා කියන්නේ සොහන් භූමිය. හරි. මගේ එක දිරාපත් වෙච්ච කකුලක් තියෙන සොහන් භූමියේලු. සොහනෙලු. හරි. ඒ කියන්නේ එක කූඤ්ඤ වලින් හදපු කකුලක් දැන් පරණ වෙලා අයින් කළා දාලා තියෙන දැන් තියෙන එක සොහනෙලු. හරි. ඊළඟ ස්ටැන්සා එකට එන්න. මේ පඹය ගොඩක් දුප්පත් පඹෙක් නේ. හරි. ඊට පස්සේ කියනවා ඊළඟ ස්ටැන්සා එකේ I wear මම අඳිනවා the laborers. labor කියන්නේ කවුද? labor කවුද? labor කම්කරුවානේ. කම්කරුවාගේ පරණ ඇඳුම්ලු මම අඳින්නේ old clothes පරණ ඇඳුම් මම අඳින්නේ කම්කරුවාගේ පරණ ඇඳුම් කම්කරුව සාමාන්‍යයෙන් අඳින්නේ කොහොමත් ටිකක් හොඳ ඇඳුම් නෙමෙයිනේ පාවිච්චි කරපු වගේ ඇඳුම්නේ එයාගේත් පරණ ඇඳුම්ලු එහෙනම් කොච්චර පරණද කියලා තේරෙනවනේ ගොඩාක් පරණ ඇඳුම් තමයි මම අඳින්නේ මොකද මම අඳන් ඉන්නේ coat එකක් ඒ වගේම shirt එකක් කමිසයක් and trousers කලිසම් මම අඳන් ඉන්න coat එකක් ඒ වගේම trousers කලිසම් mute කරන් ඉන්න all undone ඒ කියන්නේ සියල්ලම undone කියන්නේ මොකද්ද ඉරිලා undone කියන්නේ ඉරිලා හරි මගේ ඇඳුම් ඔක්කොම ඉරිලාලු පඹයා කියනවා I bear my cross upon a hill bear my cross කියන්නේ මොකද්ද දන්නවද bear my cross මොකද්ද අර කුරුසේ තියාගෙන ඉන්නවා කියලා ක්‍රිස්තියානි අය අදහස් කරන දෙයක්ත් තියෙනවා මෙතන අදහස් කරන්නේ තව තේරුමක් ගන්න පුළුවන් මේකෙදි I bear my cross කියන්නේ
සියලුම අපහසුතා අසීරු තත්ත්වයන් දරාගෙන ඉන්නවා කියලා ගන්නත් පුළුවන්. හරි I bear my cross කියන්නේ මම අසීරු අවස්ථා දරාගෙන ඉන්නවා. ඒක තේරුම ලියන්න මම අසීරු අවස්ථා දරාගෙන ඉන්නවා. රිපීට් කරගෙන ඉන්නේ කවුද? මයික් ඔන් කරගෙන ඉන්නේ. චතුර රිපීට් කරගෙන ඉන්න. හරි. I bear my cross මම අසීරු තත්ත්වයන් දරාගෙන ඉන්නවා. upon a hill කන්දක් මත hill කියන්නේ කන්ද upon කියන්නේ මත කන්දක් උඩ මම බොහොම අමාරුවෙන් අමාරු තත්ත්වයන් දරාගෙන ඉන්නවලු. හරි. ඊට පස්සේ කියනවා කොයි වගේ තත්ත්වවලද? in rain වැස්සේදී and shine shine කියන්නේ හොඳට ඉර එළිය තියෙන අවස්ථාවේදී පායද්දි ඒක shine වෙන්න ඕන. වහිද්දි පායද්දි වැස්සට තෙමෙනවා අවුවට වේලෙනවා මම අසීරු තත්ත්වයන් දරාගෙන කන්දක් උඩට වෙලා ඉන්නවලු. ඊට පස්සේ කියනවා shine කියන මෙතන ඉර පායද්දි ඉර එළිය තියෙද්දි. හරි. තව ෆ්‍රේස් එකක් තියෙනවා rain and shine කියලා. ස්පෝකන් ඉංග්‍රීසි වල. ඒ කියන්නේ තත්ත්වය මොන වගේ වුණා. ඒ තේරුම නේ මෙතන කියන්නේ. ඒ වගේම කියනවා snow in snow and sun. snow කියන්නේ මොකද්ද? snow කො snow කියන්නේ හිම and sun කියන්නේ මෙතෙන්දී අවුව. sun කියන්නේ මෙතෙන්දී අවුව. හිම තීද්දි වුණත් අවුව තීද්දි වුණත් කියන්නේ හිම වැටෙනවා කියන්නේ සීතලයින අවුව තියනවා කියන්නේ රස්නේ. හරි. එහෙනම් රස්නේ වුණත් හීතල වුණත් මට කඳුඩට වෙලා ඒ සියලු තත්ත්ව දරාගෙන ඉන්න වෙනවා. හරි. ඊළඟ ස්ටැන්සා එක I cannot help. මට උදව් කරන්න බෑ the way I look. මාව පේන විදිහට. the way කියන්නේ විදිහ I look මාව පේන. හරි මාව පේන විදිහට මට උදව්වක් කරගන්න බෑ. මට අලුත් ඇඳුම් ඇඳලා ලස්සනට ඉන්න විදිහක් නැහැ. මටවත් උදව් කරගන්න විදිහක් නැහැ. මටවත් උදව් කරගන්න බෑ කියලා පඹයා කියනවා. හරි. මාව පේන විදිහට ඒ විදිහ ලස්සන කරගන්න මට කරන්න දෙයක් නැහැ. ඒකයි මේ කියන්නේ. My funny hat. funny කියන්නේ මොකද්ද? විහිළු සහගතනේ. හිනහ යන මගේ විහිළු සහගත hat එක තොප්පිය is full of hay. full of කියන්නේ පිරීලා. hay කියන්නේ මොනවද hay? පිදුරු වලින් පිරීලාලු මගේ funny hat එක විහිළු සහගත තොප්පිය. oh wild birds. හරි wild birds කියන්නේ කාටද? කැලෑ කුරුල්ලනේ. කැලෑවේ ඉන්න කුරුල්ලනි come එන්න nest කූඩු හදන්න. nest කියන්නේ කූඩු හදන්න in me. මගේ ඇඟේ කූඩු හදන්නලු. දැන් පඹයා මොකටද සාමාන්‍යයෙන් හයි කරන්නේ? මොකටද කුරුල්ලන් එලවන්නේ නේ? සත්තුන් එලවන්නේ. මෙයා කුරුල්ලන්ට කතා කරනවා. එතන අර සාකියසම් තියෙන්නේ, අපහාසයක් තියෙන්නේ. හරි. නැත්නම් උපහාසාත්මක රසය පෙන්වනවා එතෙන්දී ලිටරචර් වලදී. සාකියසම් කියලා කියනවා. ඒතර ඕනේ ඔයගලන්ට. හරි. එහෙනම් මෙයා කුරුල්ලන්ට කතා කරනවා ඇවිල්ලා මගේ ඇඟේ කූඩු හදන්න කියලා. හරි come එන්න nest කූඩු හදන්න in me මගේ ඇඟේ මා තුල. Why do you always fly away? Why? ඇයි? Do you always? ඔයා නිතරම always කියන්නේ නිතරම fly away ඉවතට පියඹා යන්නේ. fly කියන්නේ පියාඹල යනවා away ඉවතට කියලා කුරුල්ලන්ගෙන් අහනවා. ඇයි ඔයගොල්ලෝ නිතරම ඉවතට පියාඹල යන්නේ කියලා පඹයා කුරුල්ලන්ගෙන් අහනවා. හරි කුරුල්ලා ඉවතට පියාඹල යන්නේ පඹයාට බය නිසානේ. ලියලා තියෙන ජේම්ස් කර්කප් මේ පොයම් එක අපි ලිටරචර් කරද්දී O level වලට තිබුණා. හරි. Underline the correct answer. නිවැරදි උත්තරය යටින් ඉලක්ක අඳින්නලු. Number 1. The speaker in the poem is speaker. ඒ කියන්නේ කතා කරන කෙනා in the poem කවියේ is වෙනවා කවුද? A scarecrow. පඹයෙක්. ඒ තමයි උත්තරේ. පඹයෙක්. හරි. ලිටරචර් ලස්සනයි. ගොඩක් හොඳ මේකට ලස්සන poems තියෙනවා තමයි. හරි. Number 2. The speaker is මොකද උත්තරේ? unhappy. ඔයා unhappy. B තමයි උත්තරේ. unhappy අසතුටින් ඉන්නවා. happy කියන සතුටින් don't know දන්නේ නැහැ. එහෙම එකක් නැහැනේ. හරි. Number 3. Who does he invite? කාටද ඔහු ආරාධනා කරන්නේ? invite ආරාධනා කරනවා to nest කූඩු හදන්න in him ඔහු තුල. ඔහුගේ wild birds ලට. පාඩ කියන්න පුළුවන් full answer විතර කියනවා නම් he invites ඔහු ආරාධනා කරනවා කාටද? wild birds ලට. the wild birds.
කැලෑ කුරුල්ලන්ට. හරි. Number 4. Write the words වචන ලියන්න that rhyme. Rhyme වෙනවා කියන්නේ අවසාන හඬ එක වගේ. අවසාන හඬ තමයි එක වගේ වෙන්නේ. සමාන වෙන්නේ. හරි rhyme වෙන වචන ලියන්නලු with the following words. පහත වචන සමග rhyme වෙන වචන ලියන්න. Hey. උත්තරේ? Where? Away. Hey, away. Where? Away කියලා තියනවද? Hey එකත් එක්ක rhyme වෙන්නේ away. සාමාන්‍යයෙන් හැම line එකකම අන්තිමට තමයි බලන්න ඕන rhyming words. හරි. ඒතර මේක line එකක් කරලා line එකක් තියෙනවා. rhyming styles තියෙනවා. literature කරලා ඉගෙන ගනි. Hey, away rhyme වෙනවා. හරි. away කියන්නේ ඉවතට. Stave. Stave එකත් එක්ක rhyme වෙන්නේ. ඔව්. grave. Game. කියන්නේ people ඇල්ල. grave කියන්නේ සොහන. Stave, grave, a සද්ද එක වගේ. a අවසාන හඬ එක වගේ rhyme වෙනවා. හරි. Number 5. Write 2 words. වචන දෙකක් ලියන්න similar in meaning. ඒරෙන් සමාන වෙන mute කරන් ඉන්න. For the following. පහත ඒවට සමාන පද දෙකක් ලියන්න කියලා කියන්නේ. Shame. Shame කියන්නේ ලැජ්ජාව. සමාන පදේ? Disgrace. 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 Torn කියන්නේ ඉරිච්ච. ඉරිච්ච ඇඳුම්. Torn clothes. Old clothes. old Undone. Undone. උත්තරේ undone. හරි. පහෙන් දැන් ලකුණු 4 හෝ 4ට වැඩි යත උස. 4 හෝ 4ට වැඩි. Raise your hands. මොකද sir? 4 හෝ 4ට වැඩි. අත උස. ලකුණු ගන්න. හරි. Very good. හරි. ඊට පස්සේ එන්න question number 12. ඒක අපි කළාද? නෑනේ. කළේ නෑනේ. හරි. හරි. ලියන්න බලන්න. හරි. Question number 12. Join සම්බන්ධ කරන්න the pairs of sentences වාක්‍ය යුගල using පාවිච්චි කරමින් and but or කළාද? ඒක තමයි කළා වගේ මට මතකයි. කළානේ? කළානේ? ඔව්. කළා. I can dimly remember. ලාවට වගේ මතකයි. හරි. අපි ගොඩක් වැඩ කරනවා. රචනාවක් ලියන අන්තිමට හරි අපි තව පැය කාලයක් වගේ මේක පේපර්ස් කරලා පොඩි බ්‍රේක් එකක් ගමු. ඒ කියන්නේ ස්පෝකන් ඉංග්‍රීසි කරමු. හරි. ඊළඟ පේපරේට එන්න. 2016 ගම්පහ නේද? 2016 ගම්පහ. හරි? හරි නේද? okay sir 2016 ගම්පහ. හරි පෙරලා ගන්න. Fill in the blank හිස් තැන් පුරවන්න with the suitable word given below. හරි. පහ දී ඇති ගැලපෙන වචනේ දාලා. one is done. එකක් කරලා තියෙනවා. හරි. A blank of people. එතන මේවා මොනවද? collective nouns නේ. සමූහවාචී නාම පද collective nouns. පිරිසකට කියන නම. හරි. මොන people ද? Group of people. Group of people. A group of people. හරිනම් හරි දාගන්න. Number 2. A blank of cows. A herd of cows. එළ දෙන්න රංචුවක්. ඉතලා මිනිස්සු කණ්ඩායමක්. A flock of birds එක දන්නවනේ. කුරුල්ල රංචුවක්. කුරුල්ලන් රංචුවක්. A flock of birds. හරි. ඊට පස්සේ a blank of puppies. බලු පැටව Bunch සමූහයක්. of puppies. little puppies Litter of puppies. Of puppies. Litter. A litter of puppies. හරි බලු පැටව රංචුවක්. මේක number 4 නේ. 3 එක දීලා තියෙනවනේ උත්තරේ. Number 5. A blank of grapes. මිටි පුකුරා. Bunch of grapes. The bunch කියන්නේ පොකුරා. මිටි පුකුරා නම් a bunch of grapes.
a blank of matches මොනවාද? Box. a box of matches. Box of. a box of matches කියන්නේ මොනවද? මොනවාද? ඔව් ගිනි කූරු පෙට්ටියක් ගිනි පෙට්ටියක්. පහෙන් පහම දිනේ අද උසන්. Raise your hands. Okay, very good. Hi. Sir, Okay. sir, a little of people දැම්මොත් පළවෙනි එකට No, wrong. මේ දෙක විතරයි එන්න පුළුවන්. මේවා I think අපිට වෙනස් කරන්න බෑ. එංගලන්තයේ කියන ඒවා අපිට වෙනස් කරන්න බෑ. හරි. Number 2. Underline the most suitable pronoun. මේවා කඩපාඩම් කරගන්න වෙනවා. හරි. Underline යටින් ඉරක් අඳින්න the most suitable. වඩාත්ම ගැළපෙන pronoun එක. සර්වනාමය. වඩාත්ම ගැළපෙන සර්වනාමය යටින් ඉරක් අඳින්නලු. හරි. දැන් මියුට් කරන් ඉන්න. First one, that's ඒ කියන්නේ that is ඒක වෙනවා blank house. හරි. house කියන්නේ නාම පදයක් නේ. මම එදා කියලා දුන්නා නාම පදේ විස්තර කරනවා නම් පද possessive adjective එක දාන්න ඕන. අයිතිය හංගවන නාම විශේෂණේ දාන්න ඕන. එහෙනම් my මේකෙන් අයිතියක් හංගවනවා මගේ. ඒ වගේම නාම පදයක් ඉස්සරහින් තියෙන නිසා මෙයා නාම විශේෂණයකුත් වෙනවා. එහෙනම් මෙයා possessive adjective එකක්. අයිතිය හංගවන possessive කියන්නේ අයිතිය හංගවන නාම විශේෂණයක්. මගේ නිවස. අරක මගේ නිවස වෙනවා. හරි. over there කියන්නේ මොකද? over there උඩින් තියෙන එකක්ද? over there කියන්නේ තේරුම? චුට්ටක් එහායින්. පොඩ්ඩක් එහායින් කියන එක over there කියන්නේ. හරි. එහෙනම් අර පොඩ්ඩක් එහායින් තියෙන ගේ මගේ ගේ වෙනවා. හරි. number 2. මොකද දෙන්න ඕන? උත්තරේ? her. her umbrella. ඔව්. ඇගේ කුඩේ. umbrella කියන්නේ නාම පදයක්. නාම පදේ විස්තර කරනවා. අයිතිය හංගවන නාම විශේෂණේ. her umbrella ඇගේ කුඩේ is green. කොළ පාට වෙනවා. hers කියන්නේ ඇගේ එක. ඇයට අයිති එක. hers වෙන්න බෑ. number 3. රොෂාන්ගේ dog බල්ලා is very playful. ගොඩක් සෙල්ලක්කාර වෙනවා. හරි. very playful. හරි. සෙල්ලක්කාර වෙනවා. blank කාගේද? his. ඔහුගේ. ඔහුට අයිති. very much. ඔහුගේ සහෝදරිය ඔහුට අයිති සහෝදරිය loves ආදරය කරනවා it ඌට very much ගොඩාක්. හරි. ඒතර his තමයි උත්තරේ. him කියන්නේ මොකද? ඔහුට ඔහු වෙන ගැලපෙන්නේ නැහැ නේ. him sister ගැලපෙන්නේ නැහැ. number 4. සහන් and පවනි. සහන් හා පවනි are waiting. බලාගෙන ඉන්නවා for. හරි. for කියන්නේ කවුරු හරි වෙනුවෙන්. කවුරු වෙනුවෙන්ද waiting for බලන් ඉන්නේ? them parents කියලා දෙනවනේ. දෙමව්පියෝ. නාම පදයක්. එච්චරයි. there ඔව් ඉන්න හරි. දෙය තමයි උත්තරේ. එච්චරයි තියෙන්නේ අමාරු නෑ. ලොකු දෙයක් නෙමෙයි. නාම පදයක් තියෙනවා නම් ඊට කලින් අපි බොහෝ විට දාන්නේ possessive adjective එක. අපේ නාම විශේෂය මොනවද ඒවා? my, මගේ, ඔහුගේ, his, ඇගේ නම් her, ඔයාගේ නම් your, අපේ නම් our, ඔවුන්ගේ නම් their, උගේ නම් its. ඔය ටිකනේ තියෙන්නේ. අයිතිය හංගවන නාම විශේෂණ දාන්න තියෙන්නේ. නාම පදයකට කලින් දාන්නේ අපි සාමාන්‍ය අයිතිය හංගවන නාම විශේෂණ. මෙවෙන් අයිතිය හංගවන. හැම එකෙම අයිතිය හංගවන ඒ වගේම නාම පදයකට ඉස්සරහින් එන නිසා නාම විශේෂණයක් adjective එකකුත් වෙනවා. හරි. එහෙනම් සහන් සහ පවනි බලාගෙන ඉන්නවා for their parents ඔවුන්ගේ දෙමව්පියන් සඳහා at the school ස්කෝලේ ළඟ. there. Number 5. Dinu's birthday is tomorrow. දිනුගේ උපන්දිනේ හෙට වෙනවලු. yes Friends. කාගේ යාළුවද? yes Her friends. Her. Her friend. Her friends. ඇගේ යාළුවෝ want ඕන to give දෙන්න her ඇයට. ඇගේ යාළුවන්ට දෙන්න ඕන her ඇයට. මෙතන her කියන්නේ ඇයට. A beautiful doll. ලස්සන බෝනික්ෙක්. හරි. ඇගේ යාළුවන්ට ඇයට දෙන්න ඕන මොකෙක්වද? ලස්සන බෝනික්ෙක්ව. හරි. Number 6. Can you tell? Can පුළුවන්ද you ඔයාට tell. ඔයාට කියන්න පුළුවන්ද? ඔහුට කියලා නෙන්න ඕන. ඔහුට කියන්නේ
ඔහුට කර්මය object pronoun එක දාන්න ඕන. him. ඇයි කොහොමද ඔක හොයාගත්තේ? can you tell? tell කියන්නේ ක්‍රියාව කරන්නේ කවුද? you තමයි කර්තෘ. කාටද කියන්නේ? ඔහුට කියන්නේ කර්මය. එහෙනම් මෙතන වෙන object එක. හරි you තමයි කියනවා කියන ක්‍රියාව කරන්නේ. you තමයි කර්තෘ. ක්‍රියාව කරන කෙනා. ක්‍රියාවට ලක් වෙන්නේ කවුද? ඒක කියන්නේ කාටද? ඔහුට. හරි එහෙනම් object එකනේ. object එක කවදාකවත් he කියලා කියන්න බෑ. මේකේ අනුක්තය මේ subject pronoun එක object pronoun වෙන්න ඕන. him වෙන්න ඕන. සිංහලෙන් කියනවා මේක උක්ත මේක අනුක්තය ඕන දාන්න. එනේ. කර්මය ලෙස එනවා නම් අනුක්තය දාන්නේ. කර්තෘ ලෙස එනවා නම් උක්තය දාන්න ඕන. හරි. Can you tell him? ඔයාට පුළුවන්ද ඔහුට කියන්න? ඔහුට කියන්නේ him. that කියන්නේ කියලා he has got. ඔහු අරගෙන තියෙනවා. has got අරගෙන තියෙනවා the first place ප්‍රථම ස්ථානය in the competition තරඟේ. ඔහු තරඟේ ප්‍රථම ස්ථානය අරගෙන තියෙනවා කියලා ඔයාට පුළුවන්ද ඔහුට කියන්න? number 7 this pair of trousers මේ කලිසම looks කියන්නේ වගේ පේන්න තියෙනවා. මොන වගේද? very smart. හරි ගොඩක් අස්තනයි වගේ පේන්න තියෙනවා මෙතන. අදවසන් නෙමෙයි. ගොඩක් අස්තනයි වගේ පේන්න තියෙනවා. do you like ඔයා ආසද ඒකේ පාටට? එහෙනම් ඒකේ ඒකට අයිති මොකද? is තමයි. ඒක දෙක. one the two ද? one is the two first එකද second එකද? second. first එක නේ. apostrophe නැතුව. ඒකේ කියන්නේ it's මෙහෙම. මේ it's කියන්නේ it is කියන්නේ. මේක it is කියන්නේ. මේ ඒකේ මතක තියාගන්න මේ pronouns වලට කවදාකවත් apostrophe එන්නේ නැහැ. හරි. ඒකේ it's ඒකට අයිති. කලිසමට අයිති. හරි. Its color. Do you like its color? ඔයා ආසද ඒකේ පාටට? Next one. Number 9. These මෙම tea estates තේවතු මේ තේවතු වෙනවා මොකද උත්තරේ? Here. There's the them. Yes. ඔවුන්ගේ ඒවා. අර කරේ ඊට කලින් එකක් තියෙනවානේ. ඉතින් මේක අපි කතා කරලා මේක දාලා මම කියනවා. අතන මේ number 9. sorry මම කියනවා. there's තමයි එන්න ඕනේ. හරි. there's කියන්නේ මොකද්ද? ඔවුන්ට අයිති ඒවා. there's. හරි. අන්තිමට එනවනේ අපි සාමාන්‍යයෙන් there's කියලා තමයි දාන්නේ there නෙමෙයි. there කියලා දාන්න තිබ්බා there estates කියලාවත් තිබ්බා. නැත්නම් there tea estates කියලාවත් තිබ්බා. නාම පදයක් තිබ්බනම් ඒක විස්තර කරන adjective එක දානවා. එහෙම noun එකක් නැත්නම් අපි කෙලින්ම there's කියලා දානවා. ඔවුන්ගේ ඒක. ඔවුන්ගේ ඒවා නැත්නම්. හරි මේක possessive pronoun එක කියලා කියනවා. හරි එහෙනම් මේ තේවතු these tea estates වෙනවා there's. ඔවුන්ගේ ඒවා වෙනවා. ඔවුන්ට අයිති ඒවා වෙනවා. හරි. ඒතර there's කියන එක මෙතන තේරුම ඔවුන්ගේ ඒවා. හරි. 8 එක බලන්න. මිහිරි and sisters කාගේද? සහෝදරියෝ. එන්න number 8 එක. ඒ සහෝදරියෝ කියලා තියෙනවනේ. නාම පද විස්තර ගන්න තියෙන එහෙනම් නාම විශේෂණ. නාම විශේෂණයක් ලෙස ගන්න මේ ටික විතරයි. හරි. එහෙනම් ඇගේ සහෝදරියෝ මිහිරි සහ ඇගේ සහෝදරියෝ are singing songs. සින්දු කියමින් ඉන්නවා. number 9. number 9 අපි කිව්වා number 10. why කියන්නේ ඇයි? why don't you plant? plant කියන්නේ පැල කරනවා. ඇයි ඔයා පැල කරන්නේ නැත්තේ? හරි මොනවද? yours. why don't you plant? thus your garden. වාගේ වත්තේ කියන්නේ your garden. දෙසින් your garden. දැන් garden කියන නාම පද විස්තර කරන නාම විශේෂණය your. හරි. number 11 let කියන්නේ ඉඩ දෙන්න. me මට ඉඩ දෙන්න have. මෙතන have කියන්නේ ගන්න. මට ගන්න ඉඩ දෙන්න. මොකද උත්තරේ? your pencil case. ඔයාගේ පැන්සල්. ඔයාගේ පැන්සල please කරුණා කරලා. හරි. your pencil. ඔයාගේ පැන්සල please කරුණා කරලා. කරුණා කරලා මට ගන්න දෙන්න. ඔයාගේ පැන්සල කරුණා කරලා. your pencil. හරි. yeah.
Can you hear me, sir? Yeah, I can hear you. Okay, sir. Your pencil නා ඒතර ඔයාගේ pencil එකෙන් නම් පද විස්තර කරන නිසා your තමයි දෙන්නත් එන්න ඕනේ. හරි. ලකුණු 10න් දාගන්න 10න් 8ට වඩා වැඩි යත උස. If you have more than 8 marks, raise your hands. Good. ඊට පස්සේ එන question number 3. හරි අපි මේක කරලා break එකක් ගමු. Question number 3. Complete the following dialogue. සම්පූර්ණ කරන්න පහත දෙබස using පාවිච්චි කරමින් the suitable responses. ගැළපෙන ප්‍රතිචාර from the box එකෙන්. One is done එකක් කරලා තියෙනවා. හරි teacher සහ students ගුරුවරයා සහ ශිෂ්‍යයන් අතර දෙබසක් තියෙන්නේ. Teacher අහනවා who is absent today? අද කවුද absent කියලා අහනවා. ඒතර students ලා කියනවා තමාලි only තමාලි විතරයි. Teacher අහනවා why is she absent? ඇයි absent? ඇයි absent? උත්තරේ Teacher, she is suffering from a stomachache. yeah teacher she is suffering from a stomachache. උත්තරේ මේ ඒක හේතුවනේ. ඔව් උත්තරේ හරි. ඔය කියන්නේ හේතුවනේ දෙන්නේ. අසනීප වෙන හේතුව. එන රීසන් එක දෙන්න තියෙන්නේ. උත්තරේ එතකොට ඔයා ලෙටර් එක ලියන්න තියෙන්නේ. මොකද කියලා තියෙන්නේ? ඔව් ඔයාලට ලෙටර් එක දාන්න කියලා නෑනේ. හරි. No sir. කියලා නෑනේ එහෙනම් විශේෂයක් කියලා නෑ එහෙනම් ලියන්න තියෙන්නේ. ලියන්න. ලිව්වනම් හරි. ආන්සර් D එක ලියන්නයි තියෙන්නේ. මම D කියලා දාන වෙලා යන නිසා ලියන්නයි තියෙන්නේ උනාට. ලියන්න. හරි. එහෙනම් මේකේ හේතුව මොකද්ද? Teacher she is suffering. Suffering කියන්නේ මොකද්ද? පීඩා විඳිමින් is කියන්නේ ඉන්නවා. ඒ පීඩා විඳිමින් ඉන්නවා. දුක් විඳිමින් ඉන්නවා. මොකකින්ද from a stomachache. බඩේ කැක්කුමකින්. හරි. Teacher කියනවා oh then කියන්නේ එහෙමනම් it may be කියන්නේ මොකද්ද? වෙන්න පුළුවන්. මේ කියන්නේ පුළුවන්, B කියන්නේ වෙන්න පුළුවන්. ඒක වෙන්න පුළුවන් food poisoning. මොකද්ද food poisoning? කතා කරලා අපි මතකනේ? ආහාර විසවීම. ඔව් ඒක ආහාර විසවීමක් වෙන්න පුළුවන්. හරි. ආහාර විසවීම. How do you know it? ඔයා කොහොමද ඒක දන්නේ? How do you How do you know ඔයා කොහොමද දන්නේ it? Yeah. She has given. ඇය දීලා තියෙනවා. has කියන්නේ තියෙනවා, given දීලා. ඇය දීලා තියෙනවා a call එකක් to senorita. ඇය senorita call කරලා කියලා තියෙනවා. ඒක නෙවෙයි දන්නේ. එහෙනම් ඒකට එන්න ඕන B. sentence එක ලියලා තියෙනවා නම් හරි දාගන්න. B කියලා තිබ්බ ප්‍රශ්නයක් නැහැ. හරි දාගන්න. වඩා හොඳයි sentence එක ලියනවා නම්. හරි. මට වෙලා මැද නිසා මම B කියලා දානවා. හරි. ඊට පස්සේ teacher how can we prevent food poisoning කියලා teacher අහනවා නේ ප්‍රශ්නයක් විදිහට අහනවා. හරි. teacher අහන ප්‍රශ්නයක් විදිහට how කොහොමද can we prevent අපිට වළක්වා ගන්න පුළුවන්. prevent කියන්නේ වළක්වා ගන්නවා. මොකද්ද food poisoning? කෑම විසවීම. ආහාර විසවීම අපිට කොහොමද වළක්වා ගන්න පුළුවන්? We should eat healthy food. healthy food. අපි සෞඛ්‍ය සම්පන්න ආහාර ප්‍රේ තමයි උත්තරේ. සර් ඒ කට් කළදී අපලදී හරියට එතන how can we prevent food poisoning කියන එක ඒක එතනම තියෙනවා. ඒක ප්‍රශ්නයක් නෑ. අර මේ කට් එක තියලා තියෙන්නේ යට හිස්තැනේ ඇවිල්ලා තියෙන්නේ. යට හිස්තැන උඩට ගිහිල්ලා. වැරදිලා ඒක වෙලා තියෙන්නේ. එතකොට යට හිස්තැන තමයි ගිහිල්ලා තියෙන්නේ. යටින් හිස්තැන ගත්තා නම් හරි. ඒක පහළට shift කරා නම් හරි. හරි. එතනින් කට් කරලා පහළට paste කරා. How can we prevent food poisoning? කොහොමද අපිට කැම විසවීම වළක්වා ගන්න පුළුවන්? උත්තරේ දෙනවා. කොහොමද වළක්වා ගන්න පුළුවන්? We should eat healthy food. අපි සෞඛ්‍ය සම්පන්න ආහාර
eat healthy food. Should eat healthy food. yeah so number 3 එකට එන්න ඕන ශිෂ්‍යයෝ කියන එකනේ ශිෂ්‍යයෝ කියන එකට එන්න number 4 එකට එන්න ඕන a හරි we should eat healthy food අපි කන්න ඕන අපි කෑ යුතුයි සෞඛ්‍ය සම්පන්න ආහාර හරි number 3 එකට උත්තරේ දාලා තියෙන්නේ number 3 එක ගන්න සර් මේ ඊට නේද උත්තර දෙන්නේ මොකද හෙල්ත් කියන්නේ උත්තරේ තමයි A අර නම් මෙහෙමයි number 3 කියලා මෙහෙම දාන්නකො මෙහෙම එන්න ඕන number 3 එන්න ඕන how can we prevent food poisoning දීලා තියෙනවනේ how can we prevent food poisoning කියලා එනවා ඒ number 3 එක දීලා තියෙනවා ඊට පස්සේ යටින් හිස් තැනක් එන්න ඕන ඒක වැදිලා නැහැ යට හිස් තැනට තමයි එන්න ඕන ඒකට වඩා number 4 කියලාම දාන්න පුළුවන් අය හිස් තැන තමයි number 4 කියලා යට තියෙන්නේ නේ හරි ප්‍රශ්නයක් නැහැ number 4 එකට එන්න ඕන කොහොම හරි අර මේ උඩ අර මැද කැපිලා අයින් කළාම දාන්න ඒක නෑ කියලා හිතන්න යට හිස් තැනට එන්න ඕන A හරි එනම එන්න ඕන අපි සෞඛ්‍ය සම්පන්න ආහාර කන්න ඕන හරි ඊට පස්සේ ටීචර් මොනවද කියනවා ඇත්තේ That's right. Let's make a get well card for her. yeah that's right C එන්න ඕන That's right. that's right yeah mute කරන් ඉන්න that's right ඒක හරි let's make අපි හදමු a get well card ඒ කියන්නේ ඉක්මනට සුව වෙන්න කියලා කාඩ් එකක් හදමු කාර්ඩ්ද for her ඇය වෙනුවෙන් හරි දැන් C දැම්මා ඊට පස්සේ number 6 මොකක්ද එන්න ඕන ඕකේ ටීචර් okay teacher කියන F හරි teacher හරි එතන ප්‍රශ්නේ පොඩ්ඩක් පටලවලා තියෙනවා උඩ මේ මැද්දෙන් කපන්න ගිහින් හරි ඔක්කොම හරියට උස raise your hands okay very good ටිකක් මම නම් ටික බලා ගන්නවා wait a minute අපි චුට්ටක් ස්පෝකන් ඉංග්‍රීසි කරලා එමුවා ඕකේද කැමතිද නැත්නම් මේපස් දිගටම කරන්න ඕනද spoken English කරමු සර්. ටෙස්ට් කරනවා චූටි බ්‍රේක් එකක් එච්චරයි විනාඩි 10ක වගේ බ්‍රේක් එකක් එච්චරයි ටෙස්ට් කරනවා ටෙස්ට් පොත ළඟ තියාගන්න හරි ඊට පස්සේ සේහිකුත් තියෙනවා හරි මට කියන්නේ bread and butter කියන එකේ තේරුම මොකද්ද bread and butter කුබිදු කියන්න එපා bread and butter කියන එකේ තේරුම Don't know. Sir. bread and butter Sir, can you say it again? bread and butter bread and butter Godak yalu. idiom එකක් දැන් ටොපික් එක ස්පෝකන් ඉංග්‍රීසි පොතේ bread and butter හරි ඒකේ තේරුම තමයි Ottu sir, butter. ජීවනෝපාය සල්ලි හොයන ක්‍රමය Group. SNS group. හරි නැත්නම් ආදායම් මාර්ගය රැකියාව ඔය තේරුම් ගන්න පුළුවන් හරි දැන් කායෙන් හරි අහනවා what's your bread and butter කියලා අහනවා ඒ මොකක්ද අහන්නේ ඔයාගේ ආදායම් මාර්ගය ජීවනෝපාය කුමක්ද ලියන්න what's your bread and butter very simple එනට ඉංග්‍රීසි කට්ටිය පාවිච්චි කරන ෆ්‍රේස් එකක් bread and butter ආදායම් මාර්ගය නැත්නම් රැකියාව වාගේ ජීවනෝපාය කුමක් what's your bread and butter හරි ඔයාලා සල්ලි හොයන ක්‍රමය මොකද්ද කියලා අහන්න හරි next one ගීත ගායනා කිරීම ඔහුගේ ආදායම් මාර්ගය වුණා කොහොමද කියන්නේ Singing songs, this is bread and butter. ගායනා කිරීම නම් singing song Bread and butter of his life. sing කියන්නේ ගායනා කරනවා singing කියන්නේ ගායනා කිරීම In ජෙරන්ඩ් එකක් singing songs ගීත ගායනා කිරීම සර් ඇයද ඔහුද? ඔහුගේ හරි මම කිව්වේ වුණා හරි කියලා ඔහු හරි. වුණා නම් was Was. is Was bread and butter bread and butter. මොකද්ද
Sir, පළවෙනි වාක්‍යයේ තේරුම. What is your bread and butter? ඔයාගේ රැකියාව මොකක්ද? නැත්නම් ඔයාගේ ජීවනෝපාය කුමක්ද? හරි. මේක ගීත ගායනා කිරීම ඔහුගේ ආදායම් මාර්ගය වුණා. next one. මේ ව්‍යාපාරය ඇගේ ආදායම් මාර්ගය වුණා. කොහොමද කියන්නේ? this business was her bread and butter. Bread and butter. Can you give me examples using bread and butter? උදාහරණ දෙන්න පුළුවන්ද? This business was වුණා ඇගේ නම් Sir, her I am bread and butter. Yeah. creating content is my bread and butter. Okay, very good. හරි. දැන් මේ දවස්වල නිතර පාවිච්චි වෙන දෙයක් තියෙනවා නේද? ආදායම් මාර්ග නැති වෙලා තියෙනවා, අහිමි වෙලා තියෙනවා කියලා. රුපියල් 5000ක් එහෙමත් දෙන්නේ. හරි. ඔහුට අහිමි වෙලා තියෙන ඔහුගේ ආදායම් මාර්ගය පැන්ඩමික් එක නිසා. කොහොමද කියන්නේ? වසංගතය නිසා. ඔහුට ඔහුගේ ආදායම් මාර්ගය අහිමි වෙලා තියෙනවා වසංගතය Bread නිසා. and butter because of the corona pandemic. bread and butter. Yeah. ඔහුට අහිමි වෙලා තියෙනවා he has lost. He's lost කියලා කියන මේක අහිමි වෙලා තියෙනවා. present perfect. lost කියන්නේ past participle එක අහිමි වෙලා නැත්නම් නැති වෙලා has කියන්නේ තියෙනවා. හරි. present perfect. දැන් ඒ කියන්නේ present perfect පාවිච්චි කළේ ඇයි? job එක නැති වුණා දැන් ප්‍රතිඵල පේන්න තියෙනවා. හරි. දැන් ඒකේ ප්‍රතිඵලය භුක්ති විඳිනවා. අතීත ක්‍රියාවේ ප්‍රතිඵලය භුක්ති විඳිනවා present perfect. ඔහුට අහිමි වෙලා තියෙනවා his මම මෙතන දානවා bread and butter බේසියට. ඔහුට අහිමි වෙලා තියෙනවා ඔහුගේ ආදායම් මාර්ගය. නිසා කියන්නේ මොනවද දාන්න පුළුවන්? because of නිසා because of the pandemic නැත්නම් covid-19 pandemic කෙටියෙන් pandemic වසංගතය නිසා. හරි වසංගතය නිසා ඔහුට ඔහුගේ ආදායම් මාර්ගය අහිමි වෙලා තියෙනවා. එතන due to කියලා දාන්න පුළුවන් due to. හරි. දැන් හිතන්න හොඳට ක්‍රිකට් සෙල්ලම් කරන්න පුළුවන් කෙනෙක් ඉන්නවා යාළුවෙක් ඉන්නවා. ඔයා කියනවා ක්‍රිකට් සෙල්ලම් කිරීම ඔහුගේ ආදායම් මාර්ගය වේවි. වේවි. කොහොමද කියන්නේ? Playing cricket can be his bread and butter. Bread and butter. can be කියන පුළුවන් වෙන්න පුළුවන් නැත්නම් will be කියන්න පුළුවන්. Can be his Yeah. bread and butter. playing සෙල්ලම් කිරීම මොනවද ක්‍රිකට්. හරි play කියන්නේ සෙල්ලම් කරනවා playing කියන්නේ සෙල්ලම් කිරීම නාම පදයක් ජෙරන්ඩ් එකක් කියලා කියනවා. ක්‍රිකට් සෙල්ලම් කිරීම වේවි. වෙනවා නම් am is වුණා නම් was වේවි නම් will be. වෙන්න පුළුවන් කියන එක can be දාලා එකත් හරි. එකත් හරි will be වේවි. ඔහුගේ is bread and butter. හරි ක්‍රිකට් සෙල්ලම් කිරීම ඔහුගේ ආදායම් මාර්ගයේ වේවි. හරි. Can you give me examples? අපි ඊළඟට යමු. උදාහරණ දෙන්න පුළුවන් දෙක කලින්. Before moving on to the next one, can you give me examples? Driving a taxi will be his bread and butter. Okay. Okay. Why can't you say about your close relations? ඔයාලා නෑදෑයෝ ගැන කියන්න පුළුවන්. ගෙදර ඉන්න කට්ටිය ගැන අම්මා තාත්තා ගැන. හරි කියන්න. He has been restricted because of the pandemic. My dad's bread and butter. My mom's bread and butter. My uncle's bread and butter. You can say like that. This shop boss is My bread and father butter. paid 8,000. Is my father's bread and butter. Okay. Omal can. You can say. Playing football will be his bread and butter. Okay. හරි very good. Speak ah. හරි. අපි ඊළඟට යනවා එහෙනම්. හරි. දැන් මේ වගේ දෙයක් කොහොමද දාන්නේ? කම්පියුටර් ගේම් සෙල්ලම් කරලා ඇති වැඩේ මොකද්ද? නැත්නම් ප්‍රයෝජනේ මොකද්ද? කොහොමද දාන්නේ? පරිගණක ක්‍රීඩා සෙල්ලම් කරලා ඇති ප්‍රයෝජනේ මොකද්ද?
computer games. What is the meaning of playing computer games? very good හරි what's the meaning of කියලා අහන්නත් පුළුවන් අද අපි ඉගෙන ගන්නේ what's the use of ලියගන්න what's the use of ඒ කියන්නේ කිසියම් දෙයක ප්‍රයෝජනය මොකක්ද කියලා මේ අහන්නේ ඵලය මොකක්ද නැත්නම් ප්‍රයෝජනය කුමක්ද හරි ප්‍රයෝජනය කුමක්ද what's the use of playing computer games මත දැන් of එකට පස්සේ ක්‍රියාපදයක් ආවොත් අනිවාර්යෙන් ing ඕන. of එකට පස්සේ එන verb එකට ing දාන්නම ඕන. what's the use of playing? සෙල්ලම් කිරීමේ ප්‍රයෝජනය මොනවද? මොනවද සෙල්ලම් කිරීමේද? computer games. පරිගණක ක්‍රීඩා සෙල්ලම් කිරීමේ ඇති ප්‍රයෝජනය කොහොමද? next one. අනිත් අයට අපහාස කරලා ඇති ප්‍රයෝජනය කුමක්ද? කොහොමද අහන්නේ? What's the use of insulting people? very good. මම කමාස් දානවා හරි. ඒ කියන්නේ what's the use of තමයි මේ කමාස් වලින් අදහස් කරන්නේ. what's the use of insult insult අපහාස කරනවා. of එකට පස්සේ ing ඕන අපහාස කිරීමේ insulting. අනිත් අයට others. මිනිස්සුන්ට people කියලා දාන්නත් පුළුවන්. very good. අනිත් අයට අපහාස කිරීමේ ප්‍රයෝජනය කුමක්ද? හරි. can you give me examples? උදාහරණ දෙන්න පුළුවන්ද? very easy. a cake walk. Sir, I am delayed. yeah What's the use of watching TV all day? very good. excellent. උදාහරණ So much. මොකක්ද කියන්නේ? What's the use of hunting? very good. හරි කෙලින්ම කියන්න. දැන් නම කියන්න ඕනේ නැහැ. ඔයගොල්ලන්ට කෙලින්ම උදාහරණ දෙන්න පුළුවන්. නම අවශ්‍ය නැහැ. speak. So much. කියන්න. නම ඕනේ නැහැ. What's the use of playing cricket? what's the use of playing cricket? okay. What's the use of driving? What's the using okay. හරි. දැන් මෙහෙමයි. දැන් මේ මොකද්ද මේ ප්‍රයෝජනය කියලා අහන්නේ? ඔව් දැන් මේ Driving. yeah. දැන් මේක අහන කෙනා මේ ප්‍රශ්නේ අහන්නේ. What the use? ඔව් ඉන්න පොඩක්. wait. මේ ප්‍රයෝජනේ දැනගන්න දහන්නේ. computer games සෙල්ලම් කිරීමේ ප්‍රයෝජනේ මොකද්ද කියලා මෙයා අහන්නේ. ඒකේ ප්‍රයෝජනේ දැනගන්නද? එහෙම නැත්නම් ප්‍රයෝජන නැහැ කියලා අදහස් කරන්නද? ප්‍රයෝජන නැහැ කියලා අදහස් කරන්නේ. ප්‍රයෝජන නැහැ කියලා අදහස් කරන්නේ. ඒක ප්‍රතිඵලයක් නැහැ කියලා අදහස් කරන තමයි මේ මෙහෙම කියන්නේ. හරි ප්‍රයෝජන නැහැ කියලා කියන්නේ. the use of becoming a servant of a shop? okay. හරි. උඩ කියන්නද? What the use of people Sir. hours during okay. හරි කියන්න. උදාහරණ දෙන්න. What's the use for playing games? games හරි. same thing. What's the use of the use of reap hours during rain condition? okay. එක්කෙනෙක් කියනකන් ඉන්න හැමතිස්සෙම be polite. එක්කෙනෙක් කියනකන් ඉන්න. what's the use of Class. හරි. Sir, what's the use of watching the film? watching films. very good. What's the use of riding a bicycle? riding a bicycle. What's the use of that he had learned? හරි. ඕගොල්ලෝම කීපයක් කිව්වා. ලියනවා. what's the use of watching TV? what's the use of TV බැලීමේ ප්‍රතිඵලය TV බැලීමේ ප්‍රයෝජනේ වැඩේ මොකද්ද? හරි TV බැලීමේ වැඩේ මොකද්ද? ප්‍රයෝජනේ මොකක්ද? watching cartoons. හරි. wasting හරි. next one. එහෙ ගිහිල්ලා ඇති වැඩේ මොකද්ද? දැන් කොහේ හරි යන්න කතා කරනවා කවුරු හරි. එහෙ ගිහිල්ලා ඇති ප්‍රයෝජනේ මොකද්ද? කොහොමද අහන්නේ? What's the use of Going there. what's the use of going there? what's the use of go එකට ing එනවා going යාමේ එහෙ there කියන්නේ එහෙ What's the use of scare to take the vaccine? okay. හරි. දේශපාලනය ගැන කතා කරලා ඇති ප්‍රයෝජනේ මොකද්ද? What's What the happened? use of So speak the political. what's the use of Speak politics. oh.
speaking කියලා යන්න පුළුවන්, නැත්නම් talking කියලා යන්න පුළුවන්. Talking about politics. What's the use of speaking about politics? Talking about කියලා දේශපාලනය politics. Right. We have written 5 examples, no? That's it. That's enough. හරි මේට අමතරව කියන්න පුළුවන් මම ලියන්න අවශ්‍ය නැහැ. මේ වගේ දේවල් කියන්න පුළුවන් නේද? What's the use of smoking? Smoking කරලා ඇති වැඩේ මොකද්ද? හරි. What's the use of What's the use of drinking drunk? Yeah, same thing. What's the use of consuming alcohol or liquor? හරි ඒ වගේ කියන්න පුළුවන්. හරි සෙනෙන් හැබැයි වගේ ඒවා ගන්න අයට කියද්දි පොඩ්ඩක් දුවන්න බලාගෙන කියන්න. අහන්න පුළුවන්. හරි. What's the use of buy this car? Buying this What's car. the Good. use of Sir, what's what's the use of in the environment? Very good. Polluting the environment. කියන්න පුළුවන්. What's the use of එනේ ඒවා ප්‍රයෝජන නැහැ කියලා මේ අදහස් කරන්නේ. what's the Sir, what's the use of being a greedy man? fiber content food? Okay. Sir, What's the use of eating what's junk the food? use of Pollute water. Yeah. හරි. Now finished. the use Now stop. හරි. දැන් එන්න papers පොතට ආපහු. Take your paper book. Sir, what's the use of that he was killed? හරි. Take your paper book again. Question number 4 නේ. Question number 4 කරන්න තියෙන්නේ. මේ paper එකමයි නවත්තපු තැනට එන්න. නවත්තපු තැනට එන්න. Yes, sir. හරි. Question number 4. බලන්න. Complete the sentences. වාක්‍ය සම්පූර්ණ කරන්න using පාවිච්චි කරමින් the given verbs. දී ඇති ක්‍රියාපද. දී ඇති ක්‍රියාපද පාවිච්චි කරලා වාක්‍ය සම්පූර්ණ කරන්න තියෙනවා. හරි. චුට්ට බලමු ක්‍රියාපද වල තේරුම්. dispose කියන්නේ මොකද්ද? dispose තේරුම? dispose බැහැර කරනවා. ලියන්න බැහැර කරනවා, අයින් කරනවා, ඉවත් කරනවා. හරි බැහැර කරනවා. cook උයනවා, check පරීක්ෂා කරනවා. දන්නවනේ separate කියන්නේ මොකද්ද? separate වෙන් කරනවා. උදානම් වෙන් කරගන්න. කරනවා. වෙන් කරනවා. put දානවා. wash සෝදනවා. හරි. number 1 blank your hands ඔයාගේ අත් before eating කෑමට පෙර. දැක්කද before එකට පස්සේ එන ක්‍රියා ඉන්න පොඩක්. before එකට පස්සේ එන ක්‍රියාපදයට අනිවාර්යෙන් ing දාන්න ඕනේ. දැන් නැත්නම් ලියා ගන්න. හරි සාමාන්‍යයෙන් බොහෝ නිපාත පද. හරි prepositions ඉන්න පොඩක්. prepositions සහ බොහෝ conjunctions වලට පස්සේ බොහෝ ඒවට පස්සේ එන verb එකට ing දාන්න ඕනේ. බොහෝ විට කාලය හා සම්බන්ධ conjunctions කාලය හා සම්බන්ධ. මේක අර පොඩ සූත්‍රයක් වගේ තමයි ඉංග්‍රීසි වල. හරි උදාහරණයක් කියනවා නම් for එකට පස්සේ ඊට පස්සේ by එකට පස්සේ without එකට පස්සේ when while when කියන්නේ විට while අතරතුරේ හරි after before හරි ඔය කිහිපයක් විතරයි මේවට පස්සේ එන verb එකට අනිවාර්යෙන් ing දාන්න ඕනේ. හරි ඔන්න ඉංග්‍රීසි වල සූත්‍රයක්. හැබැයි 2 එකට පස්සේ එන verb එකට කවදාකවත් ing දාන්න බෑ. දාන්න පුළුවන් අවස්ථා 3ක් විතරක් ඉස්සරහට තියෙනවා. දැන් ඕනේ නෑ ඒවා. සාමාන්‍යයෙන් මේක ඉස්සරහට නිකම්ම ඉන්ෆිනිටිව් එක. present tense එකේ verb එක විතරයි දාන්න පුළුවන්. 2 එකට පස්සේ. to go, to going back, to go විතරයි. when එකට පස්සේ going, go back, when going, when eating, while eating, before eating, after eating. හරි ඒ විදිහට යනවා. හරි. මේක පොඩ්ඩක් දැනගෙන ඉන්න. හරි. එහෙනම් wash your hands. ඔයාගේ අත් සෝදන්න before eating කෑමට පෙර. හරි. සාමාන්‍ය ක්‍රියාපදයක් ඉස්සරහට ආවොත් wash කියන ක්‍රියාපදය ඉස්සරහට එනවා කියන්නේ මේක අනිවාර්යෙන් මොකද්ද? අනිවාර්යෙන් මොකද්ද? විධානයක්, command එකක්. command එකක්, නියෝගයක්. ක්‍රියාපදයකින් වාක්‍ය පටන් ගන්නවා නම් ඒක නියෝගයක් නැත්නම් උපදේශයක් ඒ වගේ. හරි. number 2 මොකද එන්න ඕන? check පරීක්ෂා කරන්න for worms පණුවන් සඳහා පරීක්ෂා කරන්න. පණුව ඉන්නවද කියලා බලන්න.
එතකොට check. Number 3. Blank food. ආහාර properly. නිසියාකාරව මනාව. properly කියන්නේ හරියට නිසියාකාරව. මොකද්ද? cook. උයන්න ආහාර මනාව. හොඳට උයන්න. ඒ කියන්නේ හොඳට තඹ ගන්න. ඒකයි මේ කියන්නේ. cook උයන්න. ඊට පස්සේ හදෙන්න ඕන. Put. separate වෙන් කරන්න. separate කියන්නේ වෙන් කරන්න meat, මස් and fish මාළු from other food items. from ඒ කියන්නේ ඒවායින් අනිකුත් food items ආහාර වර්ග. අනිකුත් ආහාර වර්ග වලින් මස් සහ මාළු වෙන් කරන්න. වෙන් කරන්න කියන්නේ separate. හරි. ෆ්‍රිජ් එකට යන්න ඕනේ. ෆ්‍රිජ් එකේ උඩ. හරි. number 5 මොකක්ද දෙන්න ඕනේ? put දාන්න. leftovers කියන්නේ මොනවද? leftovers put දාන්න. leftovers කියන්නේ ඉතිරි වෙච්ච ඒවා quickly ඉක්මනට in the fridge ශීතකරණය ඇතුලේ ෆ්‍රිජ් එක ඇතුලේ. හරි. ඉතුරු වෙච්ච ආහාර ටිකට අක් ගාලා දාන්නලු ෆ්‍රිජ් එක ඇතුලට. නැත්නම් නරක වෙන්න පුළුවන්. number 6 මොකක්ද දෙන්න ඕනේ? dispose කියන්නේ මොකද්ද? බැහැර කරන්න. garbage කුණු බැහැර කරන්න on regular basis. කියන්නේ දෛනික පදනමක් මත. දෛනික පදනම regular basis දෛනික පදනම. ඒ කියන්නේ හැමදාම කුණු බැහැර කරන්න. හරි. පහෙන් පහම හරියට උස්සා. හරි. very good. Question number 5. Your best friend ඔයාගේ හොඳම යාළුවා has been admitted. හරි. ඒ කියන්නේ ඇතුළත් කරලා තියෙනවා. යාළුවාව ඇතුළත් කරලා තියෙනවා මේ present perfect වල passive voice. මේවා තියෙන සාමාන්‍ය 10 වසරෙන් වගේ එහා පැත්ත. හරි. ඒකට ඉතින් ඇවිල්ලා තියෙනවා. කරන්න දෙයක් නැහැ. has been admitted. මේක තේරුම ලියා ගන්න. has කියන්නේ තියෙනවා. admitted කියන්නේ ඇතුළත් කරලා. කොතනද තියෙන්නේ? ප්‍රශ්න අංක 5. Your best friend has been admitted. හරි. බැරිලා your best friend has admitted කිව්වොත් been එක නැතුව આવොත් යාළුවා තමයි කතෘ. කියන්නේ යාළුවා තමයි කාව හරි ඇතුළත් කරන්නේ. යාළුවා කිසියම් කෙනෙක්ව ඇතුළත් කරනවා. been આવොත් යාළුවාව ඇතුළත් කරනවා. මේ passive voice තාම කළා නැහැ. හරි. කියන්නේ ඔයාගේ හොඳම යාළුවාව ඇතුළත් කරලා තියෙනවා. your best friend කියන්නේ කර්මය object එක. හරි. ඔයාගේ හොඳම යාළුවාව ඇතුළත් කරලා තියෙන රෝහලට and දැන් එහෙනම් යාට අමාරු වෙතිනේ. not in a position. in a position කියන්නේ තත්වයක. not in a position. තත්වයක නෙමෙයි ඉන්නේ. to attend සහභාගී වෙන්නට the school. ඉස්කෝලේට සහභාගී වෙන්න පුළුවන් තත්වයක නෙමෙයිලු යාළුවා ඉන්නේ. හරි. දැන් write a note. ලියන්න note එකක් wishing him. wishing කියන්නේ පතමින්, wishing ප්‍රාර්ථනා කරමින් him or her. ඔහුට හෝ ඇයට good health. කියන්නේ යහපත් සෞඛ්‍ය, හොඳ සෞඛ්‍යයක්. නිරෝගී වෙන්න කියලා ප්‍රාර්ථනා කරමින් ලියන note එකක් use 20 words. වචන 20ක් පාවිච්චි කරන්න. 20ම වෙන්න ඕනේ නැහැ. 20ට වඩා වැඩි වුණා නම් හරි. හරි. කියන්නේ 20යි 25 වගේ 20 25 වගේ ලියවන ඇති. හරි. අද රචනාවට මේක ලියමු. අද හරි. රචනාවට එනම් මේක ලියමු. නෑ මේක රචනාවක් නෙමෙයි චුට්ටයි මේක. හරි. අපි වචන 100ක රචනාවක් ලියනවා a journey by train. කෝච්චියෙන් ගිය ගමනක්. ඒ ලස්සන වීඩියෝ එකක් තියෙනවා අන්තිමට බ්‍රිටිෂ් කවුන්සිල් එකේ සෝන් එකකුත් තියෙනවා අන්තිමට නිකන් ඉන්න. හරි. නෝට් එක කොහොමද ලියන්නේ? කොහොමද පටන් ගන්නේ? Dear දාලා යාළුවගේ නම. ඔව් ඩිය දාන එක ඩිය දාන්න පුළුවන්. දාන එක අනිවාර්යයක් නෑ. ඩිය කියන එක සාමාන්‍ය නෝට්ස් වල අනිවාර්යයක් නෑ. දැම්මත් වැරද්දක් නෑ. ඒක මෙතන ලියන්න බෑනේ. මොකද? හරි. ඩිය ආදරණීය යාළුවගේ නම දාන්න. write your friend's name just a comma. අපි දාමු ඩිය දසුන්.
අවශ්‍ය නම් මෙතනින් date එක දාන්න පුළුවන්. ඒකත් අනිවාර්ය නැහැ. notes වල date එක දාන එකත් අනිවාර්ය නැහැ. අවශ්‍ය නම් දාන්න පුළුවන්. ඒකත් අනිවාර්ය නැහැ. අර letters වල තමයි ඒවා අනිවාර්ය. notes වල අනිවාර්ය නැහැ. හරි. සර් ඔක මේ ලියා ගන්න ඕනේ නේද? ඔව්. මේක ලියා ගන්න. මම ලියන එක ලියා ගන්න මොඩල් ආන්සර් එකක් විදිහට. ඔයාලට activity book එකේ ලියන්නත් පුළුවන්. මෙතන ඉඩ තියෙනවා නම් මෙතන ලියන්නත් පුළුවන්. ඊට මදි වගේනේ. activity book එකේ ලියන්න. මේකේ paper එකේ නමයි question number එකයි දාලා ලියන්න පුළුවන්. මේ විදිහට paper එකේ නම දැම්මා. question number එක දැම්මා ලියන්න. හරි start writing. Write with me. හරි මම කියනවා මෙයා කිව්වා මට ඔයාට සනීප නැහැ කියලා simple. හරි. මම කියනවා සමිත්. කාගේ හරි නමක් දාන්න. told කිව්වා me මට සමිත් මට කිව්වා ඔයාට සනීප නැහැ කියලා. කියලා කියන්නේ that ඔයාට අසනීපයි. You are not well. ඔයාට සනීප නැහැ. හරි. ඔයාට සනීප නැහැ කියලා සමිත් මට කිව්වා. හරි. පැහැදිලිද? I will come. මම එන්නම්. I come මම එනවා. I will come මම එන්නම්. With my mother. හරි. To see you. ඔයාව දකින්න. දැන් මෙහෙම කියන්න පුළුවන් I will come මම එන්නම් to see you. ඔයාව දකින්න. With my mother. මගේ අම්මත් එක්ක. හරි රෝහල්ට එන්න. හරි දැන් අර notes ගැන වරි වෙනවා ඉතින් ඉස්කෝලේ notes ගැන මම notes ටිකක් දෙන්න කොහොමද කියන්නේ? හරි. I will give you the notes. Yeah, I will give you the notes. මම දෙන්නම්. I will give පොරොන්දු වෙනවා අනාගත කාලේ. give කියන දෙනවා will give මම දෙන්නම්. you ඔයාට. the notes සටහනුත් අල්තා යනවා 2 වලින්. සටහනුත් දෙන්නම්. අන්තිමට කියන්නේ ඉක්මනට සනීප වෙන්න. කොහොමද කියන්නේ? Get well soon. get well සනීප වෙන්න soon ඉක්මනට. හරි ඉක්මනට සනීප වෙන්න 100 නෙමෙයි. ඉක්මනට සනීප වෙන්න. not අමා යන. හරි. write your name. ඔයාගේ නම ලියන්නේ යටි. හරි. අපි කියමු තරුල් මේක ලියන්නේ. write your name. ඔයාගේ නම ලියන්න මෙතන. write your name. හරි එච්චරයි simple ආ note එක ලියන එක simple. ලකුණු 5ක ප්‍රශ්නයක් විදිහට O level වලටත් එනවා. O level ලකුණු 5ක ප්‍රශ්න. මම note එක ලිව්ව එක කියන්නේද? මට වෙනම WhatsApp කරන්න. වෙනම ලියපුවා මට වෙනම WhatsApp කරන්න. මම ඒකට අඩුපාඩු කියන්නම්. මේ ලියන writing questions හැම එකම ඔයගලන්ට WhatsApp කරන්න පුළුවන්. ක්ලාස් එකට ළඟ ඉන්නවනම් ක්ලාස් එකට ගෙනත් දෙන්නත් පුළුවන් උත්තර. හරි. ලියලා නැත උසන්. මේක ලියලා නැත උසන්. හරි. දා 4 දෙනෙක් ඉවරයි. අනිත් අය ඉක්මන් කරා. හරි මම ඒ අතරේ අහන්නම් මෙතන සනීප නැහැ කියන තව වචන කියන්නේ සනීප නැහැ කියන්නේ you are not well සමාන පද you are sick තව ill කියන තව එකක් ඔව් ill sick ලියලා තියෙනවා තව spoken english වචනයක් මේක දාන්න පුළුවන් මේවට ප්‍රශ්නයක් නැහැ මොකද්ද කියලා දීලා තියෙනවා කාලගුණේ මතක් කළා. අද weather සම්බන්ධ කොහොමද මතක නැහැ. Sir, no healthy. under the weather කියන්නේ අසනීපයි. under the weather අසනීපයි. No healthy. no health එහෙම බෑ. එහෙම හදන්න බෑ. under the weather කියන්නේ අසනීපයි. හරි. හරි. ඊට පස්සේ එන්න එහෙනම් part 2 එකට. part 2 හරි බලන්න
You are ඔයා වෙනවා a student ශිෂ්‍යයෙක් in grade 7. ඔයා 7 වසරේ ශිෂ්‍යයෙක් වෙනවා. Your English teacher ඔයාගේ ඉංග්‍රීසි ගුරුතුමා හෝ ගුරුතුමිය asked කිව්වා your group ඔයාගේ කණ්ඩායමට කිව්වා to do කරන්න කියලා a survey සමීක්ෂණයක්. survey කියන්නේ සමීක්ෂණයක්. කියන ප්‍රශ්න අහලා ඒගොල්ලෝ දෙන උත්තර ලියා ගන්නවා. කට්ටියකින් group එකක් තෝරගෙන ප්‍රශ්න අහලා දෙන උත්තර ලියා ගන්නවා. හරි. සමීක්ෂණයක් කරන්න කියලා කිව්වා. on කියන්නේ ගැන likes and dislikes. likes කියන්නේ කැමති දේවල්, dislikes කියන්නේ අකමැති දේවල්. හරි. කාගේද? of your group members. ඔයාගේ කණ්ඩායමේ සමාජිකයන්ගේ කැමති අකමැති දේවල් අහලා ලියා ගන්න කියලා කිව්වා. සමීක්ෂණයක් කරන්න කියලා කිව්වා. ඒ ගැන. Write answers උත්තර ලියන්න to the following questions. පහත ප්‍රශ්න වලට උත්තර ලියන්න. මෙත් කරන් ඉන්න. හරි. number 1. Who guided? guided කියන්නේ මොකද්ද? guided මඟ පෙන්නුවා. කවුද මඟ පෙන්නුවේ? you ඔයාට to do the survey. සමීක්ෂණය කරන්න ඔයාට කවුද මඟ පෙන්නුවේ? උත්තරේ කවුද? Group leader. English teacher. English teacher. English teacher. මේක වලින්ම කියනනේ අපේ ටීචර් තමයි කිව්වේ. English teacher. අපේ ඉංග්‍රීසි ගුරුතුමිය. ඕ ගුරුතුමිය. our English teacher. My English teacher brother. කොහමයි දාන්න පුළුවන්. හරි. මගේ. හරි. ඊට පස්සේ කියනවා how many friends යාළුවෝ කී දෙනෙක් did you select? ඔයා තෝරගත්තද? දැන් කැමති ගාන දාන්න පුළුවන්. ඔයා යාළුවෝ කී දෙනෙක් තෝරගත්තද මේකට? කැමති ගාන දාන්න පුළුවන්. හරි මම දානවා 10 friends. යාළුවෝ 10ක් තෝරගත්තා. හරි යාළුවෝ 10ක් තෝරගත්තා. දැන් ප්‍රශ්න අහනවා. හරි ඔයා කැමති දේවල් සහ කැමති දේවල් ගැන ප්‍රශ්න අහනවා. හරි. හරි ඊට පස්සේ හිතන්න ක්‍රිකට් වලට ඔයා ආසද? ෆුට්බෝල් වලට ආසද? පොත් කියවන්න ආසද? වගේ අහන්න පුළුවන් මේක දේවල් ගැන. හරි. ඊට පස්සේ වැඩිපුර මාස මොනවද කියලා ගන්නවා. වැඩිපුර මාස ගේම් එක මොකද්ද? වැඩිපුර මාස විෂය මොකද්ද? සබ්ජෙක්ට් එක මොකද්ද? ඒ විදිහට ගන්න පුළුවන්. හරි. ඊට පස්සේ කියන number 3 write ලියන්න 3 materials. materials කියන්නේ අමුද්‍රව්‍ය. අමුද්‍රව්‍ය 3ක් ලියන්න used to පාවිච්චි කරපු prepare the booklet. prepare කියන්නේ පිළියෙල කරන්න. booklet කියන්නේ පොත් පිංචය. booklet කියන්නේ පොඩි පොතක්. පොත් පිංචය. පොත් පිංචය පිළියෙල කරන්න පාවිච්චි කරපු අමුද්‍රව්‍ය 3ක් ලියන්න. ඒ කියන්නේ මෙහෙමයි. මේ සමීක්ෂණයේ ප්‍රතිඵල ඊට පස්සේ වෙනම පොතක ලියනවා. ඊට පස්සේ ඕන ප්‍රස්තාරම් දෙන්න පුළුවන්. හරි වැඩිම මේකට අඩුම මේවට එහෙම ප්‍රස්තාරම් දෙන්න පුළුවන්. හරි. ඒ විදිහට. The paper. ඔව්. ඒතර මේ වගේ දේවල් ටික මේක සමීක්ෂණය කරපු ආකාරය ලියන්න පුළුවන්. ඒකේ ප්‍රතිඵල ටික ලියන්න පුළුවන්. ඒකේ නිගමනය ලියන්න පුළුවන්. ඒ විදිහට යන්න පුළුවන්. හරි. ඔයගොල්ලෝ සයන්ස් වල ගැන පරීක්ෂණ වගේ ලියන්න පුළුවන්. හරි. එහෙනම් මේකට මොනවද පාවිච්චි වෙන්නේ? අනිවාර්යෙන් papers ඕනනේ. A4. Yeah. Pictures. Blue. හරි. A4 sheets. Blue. A4 වල. තව pictures pintura. Blue. Oh, glue gum. හරි. Writing gums and pencils. glue කියන්නේ gum. Pens. බයිල ගම් කියලා දාන්න පුළුවන්. Pencils, color pencil. Wait a minute. Color pencils, පාට පැන්සල්. color pencils, පාට පැන්සල්. තව මොනවද? Scissors. scissors කතුරු ඉවරයක් නෑ නේ තව. මම තුනක් ලියුවා. තව මොනවද? එච්චරද? අර මේ වගේ එකක් දැකලා තියෙනවද ඔයගොල්ලෝ? මේ සාමාන්‍ය මේක ෆයිල් එක වගේ ලස්සනට හදලා දෙනවනේ. සාමාන්‍ය අර ලස්සන ප්ලාස්ටික් වගේ ෆයිල් එකකට මොකක් කියලාද කියන්නේ? අර මැද්දෙන් හයි කරන්න පුළුවන් ක්ලිප්ස් එහෙම තියෙන. මොකක් කියලාද කියන්නේ? ඒකට කියන a clip folder කියලා යන්න. a clip folder සාමාන්‍ය ප්‍රොජෙක්ට් එකක් වගේ ඒ වගේ එකකට ඉදිරිපත් කරන්න. a clip folder. හරි. සාමාන්‍ය ප්‍රොජෙක්ට් එකක් වගේ ඉදිරිපත් කරන්නේ මේ වගේ සමීක්ෂණ රිපෝට් එකක් ඉදිරිපත් කරන්නේ Pencils ඒ and වගේ ෆයිල්. erasers. Yeah, you can say. තව
තව file clips, file කටු ඒවත් කියන්න පුළුවන්. හරි. The trading names, Trading pencils and names. erasers. Yeah. Yeah. Pencils, erasers, highlighter pens, ඉවරයක් නැහැ ඉතින්. හරි. ඒවා තියෙනවා හරි දාගන්න. හරි. ඊට පස්සේ එන්න. Number 4. Write two things. දේවල් දෙකක් ලියන්න. You learnt. ඔයා ඉගෙන ගත්තු. By doing. දැක්කද? by එකට පස්සේ එන verb එකට ing දාලා. By doing කියන්නේ කිරීම මගින්. Your survey. ඔයාගේ සමීක්ෂණය. ඔයාගේ සමීක්ෂණය කිරීම මගින් ඔයා ඉගෙන ගත්තු දේවල් දෙකක් ලියන්න. හරි. කැමති දේවල් දෙකක් ලියන්න පුළුවන්. කැමති ඒවා ලියන්න පුළුවන්. මම කියන්නේ දැන් හිතන්න වැඩිම ශිෂ්‍ය සංඛ්‍යාවක් ආසයි මෙන්න මේ විනෝදාංශයට පාස් ටයිම් එකට. ඒ වගේ කියන්න පුළුවන්. කොහොමද කියන්නේ? Work in harmony. Okay. හරි. මම කියනවා මෙහෙම. දැන් හිතන්න මේක කලේ ස්පෝර්ට්ස් ගැන. ඒගොල්ලන්ගේ ආසම ස්පෝර්ට්ස් ගැන කියලා හිතමුකෝ. favorite sport. හරි. එතකොට මම කියනවා දැන් මේක 10 දිනකගේ සමීක්ෂණය කළාම 10න් 7ක්ම කැමති ක්‍රිකට් වලට. එහෙනම් මම කියනවා most of the children like playing cricket. Most Sir, කියන මෙතන tolerating others' ideas. yeah, you can say. Most කියන මෙතන බහුතරය. වැඩිම සංඛ්‍යාව. Most of the students. වැඩිම ශිෂ්‍ය සංඛ්‍යාවක්. ශිෂ්‍යයන්ගේ බහුතරය ආසයි like මොනවාද? Cricket. cricket නැත්නම් playing cricket. මේක outdoor එකක්නේ. මම indoor activities ගැනත් කළා. ඒතර මම කියනවා මේ විදිහට දාලා most of the students like reading books පොත් කියවීම. හරි. ඒ වගේ කියන්න පුළුවන්. වැඩිම ශිෂ්‍ය සංඛ්‍යාව මේවට ආසයි. ඕන එකක් දාන්න. අඩුම ශිෂ්‍ය සංඛ්‍යාවක් අනිත් පැත්ත කියනවනම් ඒක කියන්නේ මෙහෙමයි. The least number of students. The least number of students. අඩුම ශිෂ්‍ය සංඛ්‍යාවක් like හරි මෙතන සංඛ්‍යාව තමයි එතනම උක්ත වෙන්නේ ආ මෙතන සංඛ්‍යාව ගැන කතා වෙනවනේ චුට්ටක් ලොකු ග්‍රැමර් ටිකක් මෙතන තියෙනවා සංඛ්‍යාව ගැන කතා වෙනවනේ සංඛ්‍යාව තමයි උක්ත වෙන්නේ සංඛ්‍යාව ඒක වචන ඒක නිසා s දානවා මෙතන සංඛ්‍යාව ඒක වචන නිසා s දෙනවා ඒකයි හේතුව the least number of students අඩුම සිසුන් සංඛ්‍යාවක් likes ආසයි මොනවාද අපි දාමු ගේම් එක මොනවාද කැමති ගේම් එකක් කියන්නේ මොනවාද Chess. Chess. හරි chess වලට හරි ඔය වගේ ඕන එකක් කියන්නේ the least number of students likes playing computer games සර් එතන ක්‍රිකට් උත් දාන්න පුළුවන් නේද? ඔව් පුළුවන් මේ දෙපැත්ත මේක මෙතන දාලා එකම මෙතන දාන්නත් බෑ මෙතන ක්‍රිකට් දැම්මම මෙතන වෙන එකක් දාන්න Football name දාන්න පුළුවන්. පුළුවන් ඕන එකක් දාන්න පුළුවන් කැමති එකක් දාන්න පුළුවන් මෙතන අර තමන්ට කැමති එකක් දාන්න පුළුවන් හරි තේරුණානේ මේ ඕන ලියා ගන්න ඉස්සරහට මේවා ඉතාල වැදගත් මේවා දාලා ප්‍රස්තාර කම්පෙයා කරන්න වෙනවා මෙහෙම ප්‍රස්තාර දීලා වැඩියෙන් ආස මේවට අඩුවෙන් ආස මේවට කියලා කම්පෙයා කරන්න සංසන්දනය කරන්න වෙනවා ඒතර මේවා ඉතාල ප්‍රයෝජනවත් හරිද number 5 write 3 sentences වාක්‍ය තුනක් ලියන්න about ගැන likes and dislikes කැමති දේවල් සහ අකමැති දේවල් ගැන of 3 friends යාළුවෝ තුන්දෙනෙක්ගේ කැමති අකමැති දේවල් ගැන වාක්‍ය තුනක් ලියන්න හරි මොනවද කියන්න පුළුවන් what can you say හරි මම කියනවා Radhini likes reading books. එයා ආසයි පොත් කියවන්න. අර සමීක්ෂණයෙන් ගත්ත ඒවා. ඔයාලට කැමති එකක් දාන්න පුළුවන්. හරි. ඔයාගේ report එකෙන් ගත්ත දෙයක් කියනවා.
එයා ආසයි පොත් කියවන්න. රදිනිය ආසයි පොත් කියවීමට. අපි දාමු නදුන් ආස නැත්තම් dislikes කියලා කියන්න පුළුවන්. නැත්නම් doesn't like. නැත්නම් dislikes. හරි. නැත්නම් doesn't like. ආස නැහැ. doesn't like කියලා දාන්නත් පුළුවන්. මොනවද? මම කියනවා ටෙලි ඩ්‍රාමාස්. එයා ටෙලි නාට්‍ය වලට ආස නැහැ. අර සමිෂණෙන් ඇහුවා ඒවා. ආස නැද්ද කියලා. Stop watching TV. තව එකෙක් දාන්න. Hitnuka likes playing football. එයා ෆුට්බෝල් සෙල්ලම් කරන්න ආසයි. හරි ඔය වගේ කැමති තුනක් දාන්න. ආස දේවල් සහ ආස නැති දේවල්. very easy. හරි. එසිනේ. එකේ ලකුණු ගන්න දාගන්න. I like Nimal's creativity, sir. හරිද? can't hear. I like Nimal's creativity. very good. හරි. හරි question number 7 එකට එන්න. හරි නේද? question number 7. ඊළඟ ප්‍රශ්නෙට එන්න. හරි. තව පැය කාලක් වගේ අපි පේපර්ස් කරලා එකට යමු. fill in the blanks හිස්තැන් පුරවන්න with the most suitable words වඩාත්ම ගැලපෙන වචන given below. පහත දී ඇති වඩාත්ම ගැලපෙන වචන දාලා හිස්තැන් පුරවන්න. හරි. බලමු. anytime. anytime කියන්නේ ඕන වෙලාවක්. any time of the year. හරි අවුරුද්දේ ඕන වෙලාවක් is වෙනවා a great time. නියම කාලයක් වෙනවා මොකටද? to visit Australia. ඕස්ට්‍රේලියාව බලන්න යන්න. ඕස්ට්‍රේලියාව යන්න. හරි ඕස්ට්‍රේලියාව යන්න එහෙනම් අවුරුද්දේ ඕනම කාලයක් විශිෂ්ට කාලයක් වෙනවා. නියම කාලයක් වෙනවා. great time. ඕස්ට්‍රේලියාව විස්තර කරන ක්‍රමාවක් දාලා the world's ලෝකයේ largest island. හරි විශාලතම ලොකුම දූපත and the smallest continent. කුඩාම the smallest superlative කුඩාම small smaller smallest small කුඩා smaller වඩා කුඩා smallest කුඩාම the දාන්න ඕන superlative වලට the smallest කුඩාම continent කියන්නේ මොකද්ද? continent මහද්වීපය. හරි. ලෝකේ පුංචිම මහද්වීපය වෙනවලු. ඒ වගේම ලොකුම දූපත වෙනවලු. ඊට පස්සේ කියනවා ඕස්ට්‍රේලියාව is වෙනවා a blend. blend කියන්නේ මිශ්‍රණයක්. ලියන මිශ්‍රණයක්. a blend of මොකද උත්තරේ? number 2 a blend of what is your answer? මොකද ලියවේ? Plants. ඔව් blank එක මොකද දෙන්න ඕන? Plants. Cultures. cultures. a blend of cultures. cultures කියන්නේ සංස්කෘතීන්. ඕස්ට්‍රේලියාව සංස්කෘතීන් සහ lifestyles කියන්නේ ජීවන රටාවන්. විවිධ ජීවන රටාවන් අනුගමනය කරන මිනිස්සු ඉන්නවා. විවිධ සංස්කෘතීන් වල මිනිස්සු ඉන්නවා ඕස්ට්‍රේලියාවේ. එහෙනම් ඕස්ට්‍රේලියාව සංස්කෘතීන් වල සහ ජීවන රටාවල මිශ්‍රණයක් වෙනවා. හරි. ලංකාවේ කට්ටිය ගොඩක් ඉන්නවනේ. එක එක සංස්කෘතීන් වල අය ඉන්නවා. ඊට පස්සේ කියනවා it's හරි එතන apostrophe එක වැදිලා නැහැ. ඒක දාගන්න. එතන it is වෙන්න ඕන. උඩටම apostrophe දාගන්න. it is ඒක වෙනවා. it is a fascinating holiday. fascinating කියන්නේ චිත්තාකර්ෂණීය. සිත් අද ගන්නා සුළු attractive කියන එක. හරි it's a fascinating holiday මොකද්ද? destination. ඒ කියන්නේ destination කියන්නේ මොකද්ද? ගමනාන්තයක්. හරි එහෙනම් නිවාඩු ගත කරන්න යන්න පුළුවන් ගමනාන්තයක් වෙනවලු. ඒක. to කියන්නේ අල්තා යන්න. එහෙම එකකුත් වෙනවා. එහෙනම් it's a fascinating holiday destination too. ඒ කියන්නේ ඒක සිත් අද ගන්නා සුළු
නිවාඩුව ගත කරන්න පුළුවන් තැනක් වෙනවා. හරි ගමනාන්තයක් වෙනවා. ඊට පස්සේ කියනවා එතකොට number 3 destination. තේරුම් ලියාගන්න ගමනාන්තය. and tourist destination කියන්නේ මොකද්ද? සංචාරක ගමනාන්ත. there are කියන්නේ තියෙනවා many ගොඩක් scenic කියන්නේ මොකද්ද? scenic සෝබාදහම සම්බන්ධ නැත්නම් දර්ශනීය සෝබාදහම සම්බන්ධ නැත්නම් දර්ශනීය. හරි. there are many scenic and blank attractions in Australia. attractions කියන්නේ සිත් අද ගන්න දේවල්. ආකර්ෂණීය තැන්. ආකර්ෂණීය දේවල් ඕස්ට්‍රේලියාවේ තියෙනවලු. මොකද්ද? scenic and මොන attraction? cultural සංස්කෘතික. attractions කියන නාමපදේ විස්තර කරන cultural කියන adjective එක තමයි දාන්න ඕනේ. හරි. web classes දැනීම තියෙනවා නම් තව ඉස්සරහට දැනීම එනවා. එතකොට මේවා ඊට වඩා ලේසි. සූත්‍ර තියෙනවා මේවට. තාම එච්චර තේරෙන්නේ නැහැ ඒවා. එන්න තේරුමින් යන්නකෝ. cultural සංස්කෘතික. there are තියෙනවා many බොහෝ scenic and cultural attractions. ඒ කියන්නේ සෝබාදහම් පිළිබඳ සහ සංස්කෘතික සිත් අද ගන්න දේවල් තියෙනවා ඕස්ට්‍රේලියාවේ. ඒවා ගොඩක් තියෙනවා. ඊට පස්සේ කියනවා New South Wales and Victoria have. New South Wales ප්‍රාන්තයේ සහ වික්ටෝරියා ප්‍රාන්තයේ තියෙනවා මොනවද? මොනවද තියෙන්නේ? Snow. හිම. හිම තියෙනවා. while කියන්නේ අතරේ ඒ කියන්නේ විරුද්ධ දෙයක් කියනවා. Northern Australia කියන්නේ උතුරු ඕස්ට්‍රේලියාව is very hot. ගොඩක් ප්‍රශ්නේ වෙනවා. උත්තරේ අඳුරගන්න ඉඟියක් තමයි while කියලා very hot කියලා කියනවා. ඒ කියන්නේ විරුද්ධ දෙයක් කියලා තියෙනවා. now very hot එකට විරුද්ධ පදේ සීතල වෙන්න එපා. සීතල නම් හිම තියෙන්න එපා. එහෙනම් snow. ඒතර උත්තරේ ගන්න පුළුවන්. ඊට පස්සේ කියනවා summer ග්‍රීෂ්ම කාලය පායන කාලේ starts පටන් ගන්නවා in December. හරි ඕස්ට්‍රේලියාවේ summer එක පටන් ගන්නවලු දෙසැම්බර් වල පායන කාලේ. autumn ඒ කියන්නේ සරත් කාලය. autumn කියන්නේ සරත් ඍතුව. සරත් කාලේ. ඒ කියන්නේ කොළ හැලෙන කාලේ ගස්වල. ඒක පටන් ගන්නේ මොන මාසෙද? in මොකද්ද උත්තරේ? මාර්ච්. ඔව් මාසෙක නමක් තියෙන්නේ මාර්ච් විතරනේ. මාර්ච්. මාර්තු මාසේ පටන් ගන්නවා. ඊට පස්සේ winter සීත කාලය in June. ජූනි මාසේ පටන් ගන්නවා. and ඊළඟ කාලේ මොකද්ද? ඊළඟ spring. හරි. Spring. වසන්ත කාලය spring. වසන්ත කාලය පටන් ගන්නවා in September වල. මාසයකට කලින් in කියලා දාන්න ඕන. දන්නවනේ seasons 4. එතන මෙයා තමයි seasons 4. මොනවද? winter, spring, summer, autumn. හරි winter කියන්නේ සීත කාලය, spring කියන්නේ වසන්ත කාලය, summer ග්‍රීෂ්ම කාලය පායන කාලය, නැත්නම් ගිම්හාන කාලය කියලා කියනවා. autumn සරත් කාලය. එන ගස්වල කොළ හැලෙන කාලය. හරි. ඊට පස්සේ කියනවා visitors අමුත්තෝ find places ස්ථාන හොයා ගන්නවා. මේ ස්ථාන විස්තර කරනවා where කියලා. කොහෙද කියලා මේ ස්ථාන විස්තර කරනවා. where the weather suits. weather කියන්නේ කාලගුණය suits ගැලපෙනවා. their travel ඔවුන්ගේ travel මොනවද? travel plans. හරි. ඒගොල්ලන් travel plans කියන්නේ මොනවද? සංචාරක සැලසුම්. ඒගොල්ලන් සංචාරක සැලසුම් වලට ගැලපෙන That's right, please. මොකද? Right. visitors සංචාරකයෝ නැත්නම් මේ අමුත්තෝ find places ස්ථාන හොයා ගන්නවා where the weather suits. ඒ කියන්නේ කාලගුණය ගැලපෙන්න ඕන. ඒගොල්ලන්ගේ travel plans වලට සංචාරක සැලසුම් වලට. හරි. ඒ කියන්නේ සීත පැති වලට යන්න කැමති අය ඒ කාලේට සීත කාලේ වෙන විදිහත් අවුරුද්දෙන් මාස ගණනුවත් වෙනස් වෙනවනේ. උෂ්ණත්වය. හරි. ඒ විදිහට ගලපලා winter එකට ඕන නම් ජූනි මාසෙට ඒ අදාළ පැත්තට ඒගොල්ලෝ යනවා. හරි. ඒ වගේ travel plans හදා ගන්නවා කාලගුණයට ගැලපෙන්න. ඊට පස්සේ කියනවා outdoor entertainment. එලිමහන් outdoor කියන්නේ එලිමහන් entertainment විනෝදාස්වාදය entertainment. එලිමහන් විනෝදාස්වාදය කියන්නේ සංගීත ප්‍රසංග ඒ වගේ දේවල්
is very popular. ඉතා ජනප්‍රිය වෙනවා. very popular ඉතා ජනප්‍රිය. And every city සෑම නගරයකම has තියෙනවා a huge range of international. A huge ඉතා විශාල. huge කියන්නේ ඉතා විශාල. range පරාසය. ඉතා විශාල පරාසයක international මොනවද? එතන full stop නෑ. number 9 එකට මොකක්ද දෙන්න ඕන? ජාත්‍යන්තර මොනවද? restaurants. හරි. ජාත්‍යන්තර ආපනශාලා. number 8 එක plans. ඉතින් fewer plans කියලා. number 9 restaurants. හරි. හරි. එහෙනම් ඒකේ තේරුම මොකද්ද? එලිමහන් විනෝදාස්වාදය එහි ගොඩක් ප්‍රසිද්ධයි නැත්නම් ජනප්‍රියයි. ඊට පස්සේ සෑම නගරයකම තියෙනවා විශාල පරාසයක ජාත්‍යන්තර රෙස්ටොරන්ට්ස් ආපනශාලා තියෙනවා. ඊට පස්සේ ඕස්ට්‍රේලියන් මොනවද? ඕස්ට්‍රේලියානු නාමපදයක් දාන්න ඕන. මොකද නාමපද? customs රේගු customs රේගු has තියෙනවා a very strict policy. ඉතාමත් තද ප්‍රතිපත්තියක්. ඉතාමත් සැර ප්‍රතිපත්තියක්. very strict ඉතා සැර ඉතා තද policy ප්‍රතිපත්තියක්. now ඕස්ට්‍රේලියාවේ රේගුවට තියෙන ඉතාමත් සැර ප්‍රතිපත්තිය. ඉතා තද ප්‍රතිපත්තියක් on කියන්නේ ගැන මෙතන what කියන්නේ දේ. what කියන්නේ මොකද්ද නෙමෙයි දේ කියන එක. මෙතන what කියන්නේ මොකද්ද නෙමෙයි දේ කියන එක. what brought මොකද්ද ගේන්නේ කියලා into the country රට ඇතුළට. රට ඇතුළට මොනවද ගේන්නේ කියලා. නැත්නම් මොකද්ද ගේන්නේ කියලා කියන එක සම්බන්ධයෙන් රේගුවට ඉතා තද ප්‍රතිපත්තියක් තියෙනවලු. හරි. අවසරලත් ඒවා විතරයි ගේන්න දෙන්නේ. අනිත් ඒවාට ගේන්න දෙන්නෙම නැහැ. හරි. අවසර නැති ඒවාට නීති විරෝධී ඒවාට ගේන්නම බෑ. ගේන්න බෑ. හරි. ඊට පස්සේ blank are open විවෘතව තියෙනවා. from 9:30 am to 4 pm. පෙරවරු 9:30 සිට පස්වරු 4 දක්වා මොනවද විවෘතව තියෙන්නේ? මොනවද? banks. බැංකු. හරි. number 11 බැංකු banks. හරි. මම number 10 කිව්ව customs කියලා. ඊට පස්සේ කියනවා Australia has ඕස්ට්‍රේලියාවට තියෙන something කිසියම් දෙයක් to offer කියන්නේ දෙන්න. හරි. එතන to කියලා හදාගන්න. to every visitor. සෑම අමුත්තෙක්ටම දෙන්න කිසියම් දෙයක් තියෙනවා. හරි. සෑම අමුත්තෙක්ටම දෙන්න කිසියම් දෙයක් ඕස්ට්‍රේලියාවේ තියෙනවා. කියන්නේ හැමෝම මාස මොන හරි දෙයක් ඕස්ට්‍රේලියාවේ තියෙනවලු. හරි. හරි. අපි මේ garden එකේ poem එකක් කරලා එසේකට යමු. මේක අන්තිම ප්‍රශ්නේ. question number 8. read the poem. කවිය කියවන්න and answer the questions. කියවලා ප්‍රශ්න වලට උත්තර ලියන්න. my garden is my pleasure. my garden. මගේ වත්ත is වෙනවා my pleasure. pleasure කියන්නේ මොකද්ද? මගේ සතුට. මගේ සතුට වෙනවා. මගේ වත්ත මගේ සතුට වෙනවා. හරි. pleasure සතුට. හරි. ඊට පස්සේ කියනවා බලන්න. what a lovely garden. මතකනේ what a shame මොනතරම් ලැජ්ජාවක්ද. what a lovely garden. හරි මොනතරම් ලස්සන වත්තක්ද. lovely ඉතා ලස්සන නැත්නම් ආදරේ හිතෙන. හරි මොනතරම් ලස්සන වත්තක්ද around my home මගේ ගේ යවට තියෙන්නේ. තියෙන්නේ කියන එක දාලා නැහැ. ඒක අදහස් වෙනවා මෙතෙන්දී. around කියන්නේ අවට නැත්නම් වටේට my home මගේ ගේ වටේට. මගේ ගේ වටේට තියෙන්නේ මොනතරම් ලස්සන වත්තක්ද. with සහිතව a lot of ගොඩක් fruit trees පළතුරු ගස් and bushes. bushes කියන්නේ මොනවද? bushes bushes පඳුරු. bushes කියන්නේ පඳුරු. එහෙනම් ගොඩක් පළතුරු ගස් සහ පඳුරු සහිතව වත්ත තියෙනවා. fragrant flowers ඒ කියන්නේ සුවඳ හමන මල්. සුවඳ හමන මල් with different colors විවිධ වර්ණ සහිතව. now විවිධ වර්ණ සහිත සුවඳ හමන මල් තියෙනවා. ඉතින් මවා ගන්න පුළුවන් visual imagery. හරි. විවිධ වර්ණ වල සුවඳ හමන මල් තියෙනවා. ඒ වගේම a gravel path. gravel path එකක් කියන්නේ මොකද්ද? gravel path
ගල් සහිත පාරක්. ඔව් ගල් සහිත පාරක් නැත්නම් බොරළු අතුරපු පාරක්. ගල් අතුරපු නැත්නම් බොරළු අතුරපු පාරක්. පාත් කියන්නේ පාර, gravel කියන බොරළු නැත්නම් ගල් වලට. හරි. බොරළු අතුරපු පාරක් තියෙනවා leads to. leads to කියන්නේ මඟ පෙන්නනවා. ඒ පාරේ ගියාම යන්න පුළුවන් මෙතෙන්ට. leads to the pond. පොකුණට මඟ පෙන්නනවා. leads to මඟ පෙන්නනවා the pond පොකුණට. ඒ පාර දිගේ ගියාම පොකුණට යන්න පුළුවන්. ඊට පස්සේ මොකද? පොකුණට යන විදිය පෙන්නනවා. ඔව් එහෙම ගන්නත් පුළුවන්. leads to කියන මඟ පෙන්නනවා. ඒ පාර දිගේ ගියාම මේ පාර මඟ පෙන්වන්නේ කොහෙටද? ඒ පාර මඟ පෙන්වනවා පොකුණට. හරි. පොකුණට. ඊට පස්සේ කියන summer house. summer house කියන්නේ මොකද්ද? summer house. ඒ කියන්නේ උයන් කුටිය. ඒක සිංහල වචන තමයි උයන් කුටිය. සාමාන්‍ය ඔය වතු වල තියෙනවා පායන කාලෙට පොඩක් කූල් එක සහිතව මැටි වලින් වගේ හදලා උඩ සාමාන්‍ය පිදුරු වලින් වගේ සෙවිලි කරලා පොඩි ගයක් වගේ තියෙනවා. හරි. ඒතර ඒක සීතලයි ඒක ඇතුලේ. ඒතර ගිම්හාන කාලෙට පායන කාලෙට ඒක ඇතුලේ ඉන්න පුළුවන්. සමර් හවුස් එක උයන් කුටිය නැත්නම් ගිම්හාන නිවාසය කියලා කියනවා. is cool. ඒක සීතලයිලු. and shady සෙවණ සහිතයි. ඒකේ වටේ හොඳට ගස් තියෙනවා. shady කියන්නේ සෙවණ සහිත. හරි. with hanging creepers. with කියන්නේ සහිතයි. hanging creepers කියන්නේ මොනවද? hanging කියන්නේ එල්ලෙන. creepers කියන්නේ වැල්. එල්ලෙන වැල් සහිතයිලු. hanging creepers එල්ලෙන වැල්. හරි. එහෙනම් ඒ ගිම්හාන කුටිය වටේට එල්ලෙන වැල් තියෙනවා. හරි. ඒ කියන්නේ හොඳට ගස් වවලා වැල් තියෙනවා, ගස් වැල් තියෙනවා හොඳට. නම් කූල් ඇති. සෙවණක් තියෙනවා. හරි. ඊට පස්සේ කියනවා eye catching. ඒ කියන්නේ මොකද්ද? net කළු. eye catching කියන්නේ net කළු. ඇස් ඇද ගන්නා සුළු. net කළු. scenes net කළු දර්ශන. කියන්නේ ගොඩක් ලස්සන දර්ශන everywhere හැමතැනම. හැමතැනම තියෙන net කළු දර්ශන. ඇසට ප්‍රිය දර්ශන. my garden is my pleasure. මගේ වත්ත මගේ සතුට වෙනවා. හරි. questions බලමු. write the title of the poem. කවියේ title එක ලියන්නලු. මොකද්ද? උත්තරේ My garden is my pleasure. Yeah. My garden is my pleasure. Second one. Write two things. දේවල් දෙකක් ලියන්න mentioned සඳහන් කර ඇති in the poem. කවියේ සඳහන් කර ඇති දේවල් දෙකක් ලියන්නලු. මොනවද? bushes පඳුරු ඕන දේවල් ලියන්න පුළුවන්. ඕන තරම් දේවල් ලියන්න පුළුවන් වත්තේ තියෙන. Fruits. fruit trees පළතුරු ගස්. yeah. Some Trees. yeah. hanging creepers එල්ලෙන වැල්. summer house එක. ගිම්හාන කුටිය. pond පොකුණ. තව වගේ වල ලියන්න පුළුවන් නේ. gravel path එක ලියන්න පුළුවන්. බොරළු පාර. එකක් දෙයක් නේ. my home මගේ ගේ උන්තරන් ලියන්න පුළුවන්. හරි. හරි. ඊට පස්සේ බලමු. දෙකයි ලියන්න කියන්නේ. number 3. where කොහෙද? කොහෙටද? where does the gravel path lead to? මේ බොරළු පාර මඟ පෙන්වන්නේ කොහෙටද? Pond. to the pond. පොකුණට. පොකුණට තමයි මඟ පෙන්වන්නේ. to the pond. පොකුණට. හරිනා හරි දාගන්න. Number 4. Is there a summer hut in the garden? වත්තේ summer hut එකක් තියෙනවද? yes. Yes, there is. ඔව් තියෙනවා. ඕක කියලා විතරක් නවතින්න එපා. තියෙනවා කියන there is. හරි. ඔයගොල්ලන්ගේ exams වල ලකුණු හම්බුණාද? term test තිබිලා? No, sir. කීයක් තියනවද ලකුණු? How many marks? No. Can't hear. 50 කීයද? 48.
48යි. ඒ 196යි. අනේ 48යි 196යි. හරි අනිත් අය කියන්නේ වගේ very good. හරි ඊට පස්සේ වෙන්න number 5 what are the adjectives මොනවද නාම විශේෂණ used පාවිච්චි කර ඇති for the following පහත ඒවා සඳහා. හරි garden කියන්නේ වත්ත මොන වත්තද? Miss me, sir. yeah yeah My garden. oh my garden කියන්න පුළුවන් නාම විශේෂණයක් ලෙස ගන්න පුළුවන්. තව Lovely lovely garden. garden lovely garden තව තියෙනවද? ඔව් කියන්නේ දිනක් කියන්නේ Sir, අපේ English test එක දුන්නේ online වලින්. So එකෙන් 20යි. Sings very good. 100 out of 100. Hi, very good. Path. Path කියන්නේ පාර. මොන පාරද? Gravel path. Gravel path. බොරළු පාර. Okay. හරි. ඒතර මේකේ ලකුණු 10න් දාගන්න ලකුණු ගන්න. 10න් 8ට වඩා වැඩි ඇත උස්සන්. 8ට වැඩි. හරි. Okay, very good. හරි. දැන් අපි එසේ එක කරමු. එසේ එක මේකෙන් ඔයගලන්ට ගොඩක් අලුත් වචන ඉගෙන ගන්න පුළුවන්. ලස්සන එසේ එකක්. මේක කලින් පාස් පේපර්ස් වලත් ඇවිල්ලා තියෙනවා. ඒ වගේම O level වලටත් ඇවිල්ලා තියෙනවා. මීට කලින් ඉස්සරහට එන්නත් පුළුවන්. කියන්නේ O level ලකුණු 5ක ප්‍රශ්නයක් එනවා පොඩි ප්‍රශ්නයක්. වචන 70ක වගේ පොඩි කෙටි රචනාවක් ලියන්න. කෙටි ඡේදයක් ලියන්න. ඒ වගේ ප්‍රශ්නයකටත් ඇවිල්ලා තියෙනවා. ලියන්න a journey by train. කෝච්චියෙන් ගිය ගමනක්. I think everyone has the experience. තියෙනවනේ හැමෝටම experience එක. Yes, sir. Yes, Yes, very sir. good. හරි. No, sir, I don't have experience. Oh. I'm afraid to hear that. හරි. කොහොමද කියන්නේ? මට සාමාන්‍ය experience තියෙනවා සාමාන්‍ය 5 පාරක් වගේ තියෙනවා. හරි. A journey by train. කොහොමද පටන් ගන්න? පටන් ගන්න පුළුවන් මෙහෙම. හරි ආරම්භක වාක්‍ය ඉතාල වැදගත්. He went to the station, railway station. ඉස්සෙල්ලා පොඩක් හැදින්න පොඩි මේ අර මයින්ඩ් මැප් එකක් වගේ මම හදන්නේ කෙටි රචනා වචන 100යි ලියන්නේ ගොඩක් නෑ පොඩ්ඩයි තියෙන්නේ. ඒ නිසා අර මයින්ඩ් මැප් එක මම හදන්න යන්නේ නෑ. ඒ කියන්නේ යන ගමන්ම මම කියනවා කොහොමද මේක හැදෙන්නේ කියලා ඡේද වෙන් වෙන්නේ කොහොමද කියලා මම කියන්නම්. හරි පළවෙනි ඡේදය හැඳින්වීම introduction paragraph එක හැඳින්වීම a journey by train කියන්නේ කෝච්චියෙන් යන ගමනක් is වෙනවා මම චුට්ටක් ඉස්තනක් තියෙනවා මාත් එක්කම ලියන්න පොඩි ඉස්තනක් තියන්න and exciting කියන්නේ මොකද්ද exciting and adventurous කියන ප්‍රාසජනක කියන්නේ බය එහෙම හිතෙන හරි මම මේ කියන හදන්නේ නුවරඑළියට ගිය ගමනක් ඒක නිසා වංගු තියෙනවා කඳු තියෙනවා බය හිතෙනවා හරි exciting කියන්නේ මොකද්ද සතුට උද්‍යෝගය ඇති කරන ප්‍රමෝදජනක හරි ප්‍රබෝධජනක නැත්නම් සතුට උද්‍යෝගය ඇති කරන තිගැස්ම ඇති කරන ගොඩක් තේරුම් තියෙනවා සතුට තිගැස්ම ඇති කරන ගොඩක් තේරුම් ගන්න පුළුවන් හරි කිසියම් නාම විශේෂණයක අර්ථය වැඩි කරන්න මොකද අපි දාන්නේ මතකද it's a beautiful waterfall ලස්සන තව වැඩි කරන්න මොකක්ද දාන්නේ it's such a beautiful waterfall මතකද such දානවා such එච්චරට ඉතා නැත්නම් ඉතා හරි එහෙනම් කෝච්චියෙන් යන ගමනක් එච්චරටම ප්‍රබෝධජනක සහ ප්‍රාසජනක අත්දැකීමක් වෙනවා experience අත්දැකීමක් is කියන්නේ වෙනවා හැම කෙනාගේම ජීවිතේ in everyone's life everyone's කියන්නේ හැම කෙනාගේම life ජීවිතේ හැම කෙනාගේම කියන එක ඒක වචන grammar වලදී මෙයා ඒක වචන
හැම කෙනාම කියම අපිට හිතන්නේ බහුවචන කියලා. හැබැයි grammar වලදී everyone ඒක වචන. ඒක නිසා life ජීවිතය lives නෙමෙයි. හරි. එහෙනම් මොකද මේ කිව්වේ? coaching යන ගමනක් එච්චරටම ප්‍රබෝධ ජනක සහ ත්‍රාස්‍ය ජනක අත්දැකීමක් වෙනවා හැම කෙනාගේම ජීවිතේ. ආරම්භය ගත්තා. හරි. මේ journey by train කියන එක විස්තර කරලා වාක්‍යයක් ලියුවා. හරි. ඊට පස්සේ කියනවා එක වාක්‍යයක් තව ලියන්න. එතකොට ඒ ඡේදය ඉවරයි. පළවෙනි ඡේදය ඉවරයි. මම ඉතා ආස කරලා තියෙනවා. I have ඉතා ආස නම් loved කියන්න පුළුවන්. present perfect. I have loved train journeys කෝච්චි ගමන් වලට. මම පුංචි පිරිමි ළමෙක් කාලයේ සිට අඛණ්ඩව කොහොමද කියන්නේ? ever since. ever since කියන්නේ since කියන්නේ සිට මෙතෙන්දී ever කියන්නේ මෙතෙන්දී කවදා හරි නෙමෙයි අඛණ්ඩව කියන එක. සිට අඛණ්ඩව. I was මම වුණා a little boy. හරි girls දාගෙන girl කියලා. boy or girl you can put boy හරි girl හරි දාගන්න තමන්ට ගැලපෙන විදිහට. හරි I have loved මම ආස කරලා තියෙනවා ගොඩක් train journeys වලට දුම්රිය ගමන් වලට. මම කුඩා පිරිමි ළමෙක් කාලයේ සිට අඛණ්ඩව මම පුංචි පිරිමි ළමෙක් කාලේ ඉඳලා අඛණ්ඩව මේ දක්වා මම train journeys වලට ආස කරලා තියෙනවා. හරි. පුළුවන් තරම් මේ ඉංග්‍රීසි දැනුම පෙන්නන්න. දැන් full marks ගන්න පුළුවන්. හරි. දැන් මම කියනවා ඊළඟ ඡේදය. දැන් ඔන්න coaching එකේ ගමනක් විස්තර කරනවා කෙටියෙන් අතීත කාලේ. past tense එකෙන් විස්තර කරනවා. මම කියන්නේ නුවරඑළියට ගිය එකක්. එහෙනම් මේ කොළඹ වගේ ඉඳන් යනවා නම් කොටුව දුම්රිය ස්ථානයෙන් තමයි කෝච්චියට නගින්න ඕනේ. හරි. ඔයගලන්ට කැන්ඩි කිට්ටු නම් කැන්ඩි දාන්න. එහෙම රේල්වේ ස්ටේෂන් එක දාන්න. ගෝල් නම් ගෝල් එහෙම දාන්න. I went මම ගියා. දෙවෙනි ඡේදය. I went on a trip. මම trip එකක් ගියා. කොහෙටද? I went on a trip. මම trip එකක් ගියා to නුවරඑළියට. මම step by step එන හැටි. මම නුවරඑළියට චාරිකාවක් ගියා. කාත් එක්කද? with my parents. මගේ දෙමව්පියෝ සමග. හරි. මොකෙන්ද ගියේ? by train කෝච්චියෙන්. හරි. මම ගියා චාරිකාවක් නුවරඑළියට මගේ දෙමව්පියොත් එක්ක කෝච්චියෙන්. කවද්ද ගියේ? ඒකක් දාන අන්තිමට. During our last vacation. During අතරතුරේ අපේ last vacation. අපේ අවසාන නිවාඩු කාලයේ අතරතුරේ. දැන් කියන්න එපා රට වහලා තිබ්බා. සංචරණ සීමා travel restrictions තිබ්බා කියලා කියන්න එපා. කොවිඩ් නැහැ කියලා හිතන්න. හරි. මම ට්‍රිප් එකක් ගියා නුවරඑළියට මගේ දෙමව්පියොත් එක්ක කෝච්චියේ. කවද්ද ගියේ? මගේ පසුගිය නිවාඩු කාලේ නැත්නම් අපේ පසුගිය නිවාඩු කාලේ අතරතුරේ. During our last vacation. හරි. කොහොමද මේ කියන්නේ? දැන් අපි උදේ පාන්දර කෝච්චියට නැග්ගා. කොහොමද කියන්නේ? අපි උදේ පාන්දර කෝච්චියට නැග්ගා. කොහොමද කියන්නේ? We get into the train on the morning. නැග්ගා නම් we got. get එක got එනවා. we got into අපි නැග්ගා the train කෝච්චියට. උදේ පාන්දර Early morning. early in the morning. උදේ පාන්දර. අපි උදේ පාන්දර කෝච්චියට නැග්ගා. කොහෙන්ද නැග්ගේ? කොටුව දුම්රිය ස්ථානයේ. from the fort කියන්නේ කොටුව railway station. ඔයගොල්ලන්ගේ දුම්රිය ස්ථානය ඔයගොල්ලෝ දාන්න. හැබැයි නුවරඑළියට යන්නේ ගැලපෙන එකක් දාන්න. හරි. අපි නැග්ගා කෝච්චියට උදේ පාන්දර කොටුව දුම්රිය ස්ථානයේ. හරි. සාමාන්‍යයෙන් ඔයගොල්ලෝ කොයි වගේ තැනක සීට් එකක් ගන්නද කැමති? මොන වගේ තැනකද? ජනේලේ අයිනේ. by the window.
හරි මේ ටික ලියලා ඉවරද මකන්න ඕනේ මොකද බෝඩ් එක ඉවර නැතද සර් ඉවර කටියද සර් හරි මම පොඩ උඩ හරිය මකන උඩ හරිය හැමෝම ඉවරයිනේ හරි මාත් එක්කම ලියන්න මම හිමින් යන්නේ ඒක නිසා මාත් එක්කම ලියන්න පුළුවන් හරි මට ලැබුණ සීට් එකක් මට ලැබුණා දැන් මම ගත්තා I got a seat මම විස්තර කරන්න පඩින්න වාසනාවන්ත ලෙස කියලා දාන්න fortunately නැත්නම් lucky fortunately වාසනාවන්ත ලෙස I got මම ගත්තා මට ලැබුණා a seat ආසනයක් by the window ජනේලයේ ළඟ මේක කොහොමද කියන්නේ නුවරඑළිය යන ගමන් මේ එකම ඡේදයක් ඒ ඡේදෙමයි ඒ ඡේදෙම කන්ටිනියු කරන්නේ හරි නුවරඑළිය යන ගමන් කොහොමද කියන්නේ නුවරඑළියේ යන ගමන් ඒක කොහොමද කියන්නේ ගෙදර යන ගමන් කොහොමද කියන්නේ ෆුඩ් සිටි එක ගහලා තියෙනවා ගෙදර යන ගමන් කො On your way home. on your way home වා ගෙදර යන ගමන් දැන් ඒකම එක හිතන්න දැන් එතනින් ගත්තා අපි වචනේ ගෙදර යන ගමන් එකෙන් කියලා මේක හදන්න On your way. කොහේ හරි යන ගමන් නම් on එක way කියලා දානවා. හරි. අපි යන ගමන් on our way. ඒ කියන්නේ අපි කොහේ හරි යන ගමන්. on your way ඔයා යන ගමන්. අපි යන ගමන් නම් on our way. අපි ගෙදර යන ගමන් නම් on our way home. ගෙදර නෙමෙයිනේ නුවරඑළියට. to නුවරඑළිය. on our way to නුවරඑළිය. අපි නුවරඑළිය යන ගමන් හරි දැන් කියන්න පුළුවන් ඉතින් දැකපු දේවල්. හරි ලස්සන වචන දාන්න පුළුවන්. we saw අපි දැක්කා. ඔය වෙනම ඡේදයක්ද? නෑ ඒකමයි. ඒ ඡේදෙමයි. හරි. on our way to නුවරඑළිය. නුවරඑළිය යන ගමන් අපි දැක්කා. මොනවද දැක්කේ? මම කියනවා ඉතා සිත් ඇද ගන්නාසුළු දියඇලි. spell binding. spell binding කියන්නේ ඉතා සිත් ඇද ගන්නාසුළු. very attractive, very fascinating. දියඇලි waterfalls में දාන්න එපා දැන්. අලුත් වචන දන්නවා කියලා පෙන්නන්න. දියඇලි cascades. spell binding cascades. ඉතා සිත් ඇද ගන්නාසුළු දියඇලි දැක්කා. දැන් ටීචර්ගේ හිතේ චිත්‍ර රූපම වෙනවා visual imagery. ඊට පස්සේ fascinating tea estates. fascinating කියන්නේත් මේකම තමයි ආ. සිත් ඇද ගන්නාසුළුම තමයි. fascinating tea estates. ඒ වගේ. අවුන්ට ලියන්න පුළුවන්. and දාලා කියමු list එකක් ලියද්දී අන්තිමට commas list එකක් ලියද්දී commas දාලා අන්තිමට and කියලා දානවා. සහ තව මොනවද දැක්කේ? මම කියනවා මීදුම සහිත කඳු කොහොමද කියන්නේ? මීදුම සහිත කඳු. මීදුම සහිත කඳු කොහොමද කියන්නේ? Misty mountains. Mist කියන්නේ මීදුම, misty මීදුම සහිත. Mountains කඳු. ඔන්න ඔය දැක්කා. හරි තවත් ඕනල් දාන්න පුළුවන් ඉතින්. හරි දැන් මම මේව දකින්නකොට මොකද කරන්නේ? මොනවද කරන්නේ සාමාන්‍යයෙන් දකිද්දි? කැමරාවක් එහෙම තියනවා නම් Photo ගන්නවා. ඔව්. හැබැයි පරිස්සමෙන් සිහිය තියාගෙන නැත්නම් අනතුරු වෙන්න පුළුවන්. ඔළුව එහෙම එළියට දාන්න නැතුව. හරි. මම කියනවා මෙහෙම. I was busy. මම කාර්යබහුල වුණා. I was busy. මම කාර්යබහුල වුණා. with සමග taking photographs ඡායාරූප ගැනීමත් එක්ක මම ඡායාරූප ගැනීමත් එක්ක කාර්යබහුල වෙනවා මට වෙන වැඩක් නැහැ ෆොටෝස් ගන්න එකමයි වැඩි of wonderful අපූරු
sceneries දර්ශනවල. හරි අපූර්ව දර්ශනවල ඡායාරූප ගැනීමත් එක්ක මම කාර්යබහුල වුණා. sceneries කියන්නේ දර්ශන. හරි කවොඩ්ඩයි. හරි මම මේකටම කියනවා සතුට වැඩිකමට මම කියනවා මම සින්දු කිව්ව සතුටි. කොහොමද කියන්නේ? මම සින්දු කිව්ව සතුටි. I said sang songs. songs happily. Yeah, I sang. මම ගායනා කළා ගීත සතුටින් happily. දැන් adverbs ගන්නවා කියලා පෙන්නන්නේ මේ. ඔයා දන්නේ ඉංග්‍රීසි ටික පෙන්නන්න ඕනේ. happily සතුටින්. මම සතුටින් ගීත ගායනා කළා. කෝච්චි හිටපු අනිත් කට්ටිය ඉවරයි. හරි. මේකට තව එක වාක්‍යයක් ලියලා අවසන් කරමු මේ ඡේදේ. හරි. මම කියනවා මෙහෙම. දැන් කෝච්චිය යනකොට සාමාන්‍යයෙන් ඔය එක එක විකුණන්න වෙලෙන්දෝ එහෙම නා නේද? සමහර වෙලෙන්දෝ ආවා. අපේ මැදිරියට. හරි අපේ කෝච්චි පෙට්ටියට සමහර වෙලෙන්දෝ ඇවිල්ලා මොකද ආවේ? විවිධ දේවල් විකුණන්න. එහෙම අපි කියමු. හරි අපේ දුම්රිය මැදිරියට වෙලෙන්දෝ කීප දෙනෙක් ආවා විවිධ දේවල් විකුණන්න. කොහොමද කියන්නේ? අපේ දුම්රිය මැදිරියට වෙලෙන්දෝ කීප දෙනෙක් ආවා. විවිධ දේවල් විකිණීමට. කොහොමද කියන්නේ? සමහර වෙලෙන්දෝ දැන් වෙලෙන්දෝ කීප දෙනෙක්? some vendors වෙලෙන්දෝ came ආවා. අපේ මැදිරිය කෝච්චි පෙට්ටිය මොකද්ද කියන්නේ? මැදිරිය to our මැදිරිය දන්නේ නැද්ද? apartment. අපේ මැදිරියට වෙළඳ කීප දෙනෙක් ආවා මොකටද? to sell විකුණන්නට various things විවිධ දේවල්. various කියන්නේ විවිධ. විවිධ දේවල් විකුණන්න ආවා වෙළඳ කීප දෙනෙක් අපේ මැදිරියට. වෙළඳ කීප දෙනෙක් ආවා අපේ මැදිරියට විවිධ දේවල් විකුණන්න. තව එකක් ලියමු. හරි. කෝච්චිය නතර කළා විවිධ දුම්රිය ස්ථානවල. කොහොමද කියන්නේ? කෝච්චිය නතර කළා විවිධ දුම්රිය ස්ථානවල. නමුත් මම ඒකට ආස කළේ නැහැ. මට ඕනේ දිගටම යන්න. කොහොමද කියන්නේ? The train කෝච්චිය නැවැත්තුවා නම් stop කියන්න පුළුවන්. වෙන වචනකින් කියනවා halted. හරි halted කියන්නේ නතර කළා. හරි කෝච්චිය නතර කළා. හරි විවිධ දුම්රිය ස්ථානවල at different stations. But namuth I did not like it. මම ඒකට ආස කළේ නැහැ. මට ඕනේ දිගටම යන්න. හරි ඒ ඡේදය ඉවරයි. අවසාන ඡේදය ගන්න. last paragraph. හරි සාමාන්‍යයෙන් නුවරඑළිය යනකොට මොන දුම්රිය ස්ථානෙන්ද බහින්නේ? මොන රේල්වේ ස්ටේෂන් එකෙන්ද? කොහෙන්ද බහින්නේ? දන්නේ නැද්ද? කොහෙන්ද බහින්නේ? කොහෙන්ද දන්නේ නැද්ද කියලා? Station. මොකද්ද සර්? නුවරඑළිය කෝච්චියෙන් යනකොට මොන දුම්රිය ස්ථානෙන්ද බහින්නේ? Nuwareli station. හරි සාමාන්‍ය නානුව ස්ටේෂන් එකෙන් තමයි බහින්නේ. හරි. හරි. මම කියනවා මෙහෙම. අවසානයේට අපි ළඟා වුණා නානුවේ දුම්රිය ස්ථානයට දවල් වෙද්දි. කොහොමද කියන්නේ? ඊළඟ ඡේදය අවසාන ඡේදේ. අවසානයේට කොහොමද කියන්නේ? ෆයිනලි කියන්නත් පුළුවන්. eventually. දැන් මේ කෝච්චිය ඉන්නේ කොළඹද? ඔව් මේ කොළඹින් නැගලා මේ යන්නේ. කොළඹින් නැගලා නානුවෙන් බහැලා නුවරඑළිය යනවා. හරි. eventually අවසානයේට වට නුවරින් නැගලා යන්නත් පුළුවන් වුණා. eventually අවසානයේට අපි ළඟා වුණා. we reached. reached කියන්නේ ළඟා වුණා. කොහොම past tense
අපි ළඟා වුණා. කොහෙටද? To Nanway station. ඔව්. රීච් එකට පස්සේ ටු දාන්න බෑ. ස්ටේෂන් එක සමන් ද දානවා. නානුවේ දුම්රිය ස්ථානයට අපි ළඟා වුණා. අවසානයේට in the afternoon දවල් කාලයේදී. දැන් උදේන්නේ පිටත් උනේ කොළඹින්. හරි. ඔය වෙනම ඡේදයන්නේ. ඔව් ඊළඟ අවසාන ඡේදය. ඊට පස්සේ මම කියනවා we went අපි ගියා to නුවරඑළිය. එතන ඉඳන් කෝච්චි යන්න බෑ. කෝච්චි බාරක් නැහැ. අපි නුවරඑළියට ගියා මොකේද? by bus. බස් එකෙන් එතන සිට from there. එතන ඉඳන් අපි බස් එකෙන් තමයි නුවරඑළියට ගියේ. හරි මේ from there කියන්නේ එතන සිට. එතන සිට. එතන ඉඳලා. හරි. දැන් අපිට අවසන් කරන්න පුළුවන්. හරි වචන 100ක් ලියන්න තියෙන්නේ වැඩි ලියන්න අවශ්‍ය නැහැ. හරි. මම කියනවා මෙහෙම. මට පුළුවන් වුණා බොහෝ අලුත් දේවල් ඉගෙන ගන්න මේ අපූර්ව චාරිකාවෙන්. මේ අපූර්ව චාරිකාවෙන් මට අලුත් දේවල් ගොඩක් ඉගෙන ගන්න පුළුවන් වුණා. මට පුළුවන් වුණා නම් කොහොමද කියන්නේ? I පුළුවන් වුණා. මට පුළුවන් වුණා. කො? මට පුළුවන් නම් I can. මට පුළුවන් වුණා නම් I can. I could. පුළුවන් වුණා අතීතේ. ඉගෙන ගන්න learn. මට ඉගෙන ගන්න පුළුවන් වුණා. හරි. So many new things. අලුත් දේවල් ගොඩක්. මට අලුත් දේවල් ගොඩක් ඉගෙන ගන්න පුළුවන් වුණා from this මොන ජර්නිද අපූර්ව වන්ඩර්ෆුල් දාන්න එපා එකපාරක් දැම්මනේ. sorry ටීචර් ඉතින් මෙයාට තියෙන එක වචනයයි කියලා. ඔබ දානවා marvelous. marvelous. ඔව්. එහෙම දාන්නත් පුළුවන්. marvelous කියන්නේ අපූර්ව. wonderful වලට සමාන පදයක්. wonderful journey. මේ අපූර්ව ගමනෙන් මට අලුත් දේවල් ගොඩක් ඉගෙන ගන්න පුළුවන් වුණා. හරි. ඒක ඉතින් විස්තර කරන්න යන්නේ නැහැ. වචන ගන්න මදි. හරි. අවසානයේ ගන්න. අවසාන වාක්‍ය. අන්තිම වාක්‍ය ඉතාල වැදගත්. මට කියන්න ඕන මෙහෙම. කෙනෙක් කෙටියෙන් කියනවා නම් මේකයි. මේ ට්‍රිප් එකේ මතකය මගේ හිතේ ගොඩක් කල් රැඳී පවතීවි. මේ ට්‍රිප් එකේ මතකය මගේ හිතේ ගොඩක් කල් රැඳී පවතීවි. කොහොමද කියන්නේ? හරිද කියන්න පුළුවන්. මේ චාරිකාවේ මතකය මගේ හිතේ බොහෝ කල් රැඳී පවතීවි. පුළුවන්ද කියන්නේ? හරි බලමු එහෙම. මතකේ නම් මෙමරිනේ. මතකය. මම පොඩ්ඩක් මේ ඇඩ්ජෙක්ටිව් එක දාන්න ඉඩ තියෙනවා. පොඩ්ඩක් ඉස්සර තියන්න. මොන මතකයද කියලා කියන්නේ. ලස්සන කරන්න. නාම විශේෂණ දාලා ලස්සන කරන්න. මතකය. the memory. හරි. of this of එකෙන් අයිතිය හංගවනවා. this trip. හරි. ඒකටත් නාම විශේෂණයක් දානවා. මේ නියම චාරිකාවේ වගේ මොකද දාමු. හරි. එතන මේ trip එකේ මතකය the memory of this trip. රැඳී පවතීවි. will remain. remain කියන්නේ රැඳී පවතිනවා. රැඳී පවතීවි will remain. මගේ හිතේ නම් මගේ මනසේ මගේ හිතේ in my mind දිගු කාලයක් තිස්සේ for ages මතකනේ කියලා දෙන්න. දැන් for a long time කියන්නත් පුළුවන්. දිගු කාලයක් තිස්සේ. for a long time කියන්නත් පුළුවන්. හරි. ඊට අවසානයේ ලස්සන ලියන්න. මේකට කියන bottom line එක කියලා. මේකෙන් වැඩිපුර ස්කෝර් කරන්න පුළුවන්. ටීචර් අන්තිමට කියවන්නේ මේක නිසා ඉතාල වැදගත්. හරි. දැන් අපි ලස්සන කරනවා. හරි. මේක පැහැදිලිනේ. the memory මතකය of this trip. මේ trip එකේ මතකය will remain රැඳී පවතීවි in my mind මගේ හිතේ for ages දිගු කාලයක් තිස්සේ. හරි. දැන් මම ලස්සන කරනවා. මොන tripද? fabulous trip. fabulous කියන්නේ මොකක්ද? තේරුම?
fabulous, what is the meaning? Fabulous කියන ඉතා හොඳ නියම, great කියන එක තමයි fantastic ඒක. හරි මම මෙතන දානවා the thrilling memory. thrilling කියන්නේ මොකද්ද? thrilling කියන්නේ ඉතා ප්‍රබෝධජනක. එතන ඉතා සතුටු හිතෙන. අර අමාරු ලියන්න පොඩක්. නැකෙන නිසා මම අකුරු ගැත වෙයි. හරි ඉතා ප්‍රබෝධජනක. හරි ඉතා සතුට ඇති කරවන. very exciting. අධික උද්‍යෝගය ඇති කරවන. ඒ තේරුම් තියෙනවා. හරි the thrilling memory. ඉතා ප්‍රබෝධජනක මතකය මේ චාරිකාවේ මේ නියම චාරිකාවේ ඉතා ප්‍රබෝධජනක මතකය මගේ හිතේ දිගු කාලයක් තිස්සේ රැඳී පවතිවි. ලස්සන ඉවර ගන්න. ඒකට full marks ගන්න පුළුවන්. හරි. අවසානයේට song එකක් තියෙනවා සහ British Council එකේ song එකක් මේක. syllabus එකේ song එකක්. train journey එකේ ලස්සන වීඩියෝ එකක් තියෙනවා බලන්න. Thank you, sir. God bless you, Okay, sir. sir. Right, sir. Thank you, sir. Goodbye, sir. Okay, watch out. Watch. Bye, sir. One day. Bye, sir.